ස්තුතිවන්ත වෙනවා මේ යහපත් දවස නිසා නැවත. දෙවි පියාණනි අපි ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි සෑම කෙනෙක්ම ඔබ වහන්සේ වෙතට නැවත අපි පැමිණෙනවා. මන්ද ඔබ වහන්සේගේ වචනය ඉගෙන ගන්නට ඔබ දී තිබෙනා වූ උතුම් වරප්‍රසාදය නිසා. පියාණනි මෙවන් මොහොතක් ඔබ වහන්සේ සෑම ජීවිතයකට ආශිර්වාදයක් වෙන්න ඔබ සැලසුව දෙවියන් වහන්සේ මම යාඥා කරනවා. මේ මොහොතේ ඔබගේ දාසයා දැන් ඔබ ස්පර්ශ කරන්නට ඔහු කරන කොටගෙන අද දවසේදී එළිදරව් කරන්ට යන්නා වූ උතුම් වචනය අද අපි ඔබගේ ශුද්ධ වූ දෑතට බාරකොට ශුද්ධාත්මයාණනි අපි ඇරයුම් කරනවා ඔබ වහන්සේ අපව ස්පර්ශ කරන්න අපට ඒ කාරණා තේරුම් ගන්නට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දෙන්න. ස්වාමිනී මෙතෙන්ට සම්බන්ධ වෙ සිටින සියලුම ඔබගේ උතුම් වූ දරුවන් අපි ඔබට බාර කරනවා. ඒ වගේම ස්වාමිනී අද දවසේ අපි අසු සාක්ෂියෙන් ඔබ වහන්සේ කරන්නා වූ පුදුම බලවත් දේ නිසා ස්තුතිවන්ත වෙනවා. පියාණනි මේ දේ ව්‍යාප්ත කරන පිණිස ඔබ වහන්සේ තව වඩා බොහෝ අය මේ ස්ථානට එකතු කරන ලෙස අපි ඉල්ලමින් ඔබ වහන්සේගේ දෑතට මේ ඉගැන්වීම ආරම්භයේ සිට අවසානයේ තෙක්ද ඔබ වහන්සේගේ නාමය මේ කාරණය තුල ඉදිරියට ගමන් කරන්න ඔබ වහන්සේ මේ හැම කෙනෙකුටම ඔබ ආශිර්වාද කළ මැනව. ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට නැවතත් ඔබගේ දාසයා සමග අපි හැම කෙනෙක් බාර වී යටත් වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන්. ආමේන්. හාලෙලූයා. දැන් මම දන්නවා මම කරන්නේ බයිබල් ස්ටඩීස් නෙමෙයි. මේ බයිබල් ස්ටඩීස් කරන්න හරිය ලේසි. මම හදන්නේ කොහොමද අද දෙවියන් වහන්සේගේ වචනය තුලින් උන්වහන්සේ අපිට මොනවද කියන්නේ කියලා ඉන කාලයේ හැටියට. මොකද අපි මේ කාලේ උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. අපි ස්පෙෂලි අපි විශේෂයෙන්ම විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ නැවතීම ළඟයි කියලා. ඒ නැවතීම ළඟයි කියනකොට අපි දන්නවා යක්ෂයාත් බොහොම කලබල වෙලා ඉන්නේ. හැම පුළුවන් හානියක්ම කරනවා. ඒ නිසා අපි අවදිව සිටින එක ඉතාමත්ම අවශ්‍යයි. මේ ඔක්කොම මූල ධර්මයේ තමයි අපි දෙවියන් වහන්සේට ආදරයේදී කියන එක. දැන් අපිට පේනවා යේසුස් වහන්සේ පේතෘස්ට පෙන්වනවා පේතෘස් යේසුස් වහන්සේව දන්නේ නැහැ කියලා කිව්වේ බයකම හින්දා නෙමෙයි ආදරයේ තියෙන හීනකම හින්දා. ඒක යොහන් 21:15-19 කියනකොට අපිට පේනවා. ඉතින් දෙවියන් වහන්සේ අපි කරන්නේ අපි එහෙම ඒ උන්වහන්සේගෙන් ඈත්නොට උන්වහන්සේ අපිව ආකර්ෂණය කරනවා උන්වහන්සේ වෙතට. මොකටද? ඇවිල්ලා අපි උන්වහන්සේ අපිට ප්‍රේම කරමින් උන්වහන්සේ සේව කරන උන්වහන්සේගේ ආසාව තියෙන්නේ අපි සමග ස්වර්ග රාජ්‍යයේ කිට්ටු සම්බන්ධතාවයකින් සදාකාලෙම ඉන්න කියලා. ඉතින් නමුත් අපි ඒම හිතන අතර ඒ වගේම දෙවියන් වහන්සේගේ අපේ තියෙන සම්බන්ධතාවය රඳා පවත්වන්නේ අපි දෙවියන් වහන්සේ සමග තියෙන කිට්ටුකම අනුවයි. right? අපි දෙවියන් වහන්සේ අපි වෙනින් කරන දේ ගැන අවබෝධයක් තියෙනවා නම් අපි කොපමණ මිලයක් ගෙවුවද කොපමණ ප්‍රේමයෙන් අපිට ප්‍රේම කළාද කියන එක අවබෝධයක් එළිදරව්වක් තියෙනවා නම් අපි හැමදාම උදේට නැගිටින්නේ නැගිටලා දෙවියන් වහන්සේගේ වචනේ කියවලා අපිට දෙවියන් වහන්සේ එක බයිබලයේ දීලා තියෙන එක පොතයි දීලා තියෙන මේ බයිබලයේ කියවලා යාඥා කළා පළමුවෙන් උන්වහන්සේගෙන් අහන්නේ ස්වාමිනේ ඔබ වහන්සේගේ රාජධානිය වෙනුවෙන් ඔබ වහන්සේ වෙනුවෙන් අද මොකක්ද කරන්න ඕනේ කියලා. you know ප්‍රේමයෙන් අපි උදේට නැගිටින්නේ. මොකද බයිබලයේ කියලා තිනවා අපි දන්නවා මතෙව් 6:33 කියලා තිනවා පළමුවෙන් උන්වහන්සේගේ රාජධානියද ධර්මිෂ්ඨකමද සොයන මනුස්සයට උන්වහන්සේ සියලු දේම දෙනවායි කියලා. අපි බලන්න ඕනේ මේ ඒ වචනේ වටා තියෙන වචනේ දිහා බලපුවම අපිට පේනවා උන්වහන්සේ අපිට අවශ්‍ය සියලු දේව අපේන කියලා. අපි අවංකයෙන්ම හොයලා බලනකොට ඉංග්‍රීසියෙන් කියනවා lusting and love. ගිජුකම ගිජුකම සහ ප්‍රේමයේ අතරේ තියෙන පොඩි වෙනසක්. අපි ඒකලට ප්‍රේමය කියලා හිතනකොට අපි ඒ තුල තිබිලා තියෙන්නේ ගිජුකමක්. එහෙම නැත්නම් lusting. මේ උදාහරණයකට කියනවා නම් දැන් ඊශ්‍රායල් සෙනගේ ඊජිප්ත රටෙන් ආපු වෙලාවේදී ඒගොල්ලෝ දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවා ඒක තමයි ඒකට කියනවා they lusted exceedingly කියලා. උන්වහන්සේ ලෙස තෘෂ්ණාව සහ ගිජුකම මේ තිබුණයි කියලා කියනවා. දැන් අපි දන්නවා දැන් අපේ දරුවන්
දෙන්නම හොඳ රස්සාවල් කරනවා ඒගොල්ලෝ හොඳට ඉන්නවා අපිටත් වැඩිය ඉගෙනගෙන තියෙනවා නමුත් ඒගොල්ලෝ අපේ ගෙදරට ආපු වෙලාවම අපි බලන්නේ මොනවද ඒගොල්ලෝ වෙනුවෙන් කරන්න කියලා ප්‍රේමයේ තියෙන තැන තිස්සෙන් බලනවා මම මොනවද වැය වෙනුවෙන් කරන්න කියලා වගේ පෝසත්ම මිනිස් ඉස්සරහ පිට දුප්පත් මිනිසෙක් ගියත් ඒ දුප්පත් මිනිසයාට ඒ පෝසත් මිනිසයාට උඩ ප්‍රේමයක් තියෙනවා නම් ඒව දැක්කම බලන්නේ මෑගේ මොනවද ගන්න පුළුවන් කියලා නෙමෙයි මම මොනවද මෙයා වෙනුවෙන් කරන්නේ මම කෙසේද මේ මනුස්සයව සන්තෝෂ කරන්න කියලා. ඒ වගේ යේසුස් වහන්සේවත් අපිට මතක් වෙනකොට අපි හිතන්න ඕනේ ස්වාමිනේ ඔබ වෙනුවෙන් මම මොකද්ද කරන්න පුළුවන් කියලා. ගීතාවලිය 106 14 සිට 15 දක්වා කියනවා වනාන්තරයේදී අධික ලෙස තෘෂ්ණාවට අසු වී lusted exceedingly කාන්තාරයේදී දෙවියන් වහන්සේ පරීක්ෂා කළෝය. උන්වහන්සේ ඔවුන්ගේ ඉල්ලුම් ඉෂ්ට කළ තේක. නමුත් ඔවුන්ගේ ආත්මයට කෘෂභාවයට ඉංග්‍රීසියෙන් කියනවා leanness ඒ කියන්නේ සිහින්වීම ආත්මික ඇටසැකිලි බවට පැමිණුණයි කියලා. අපි ඒගොල්ලෝ ඉල්ලපු හැමදේම ලැබුණා. ඒකලට අපි හිතනවා අපි යම් කිසියක් ඉල්ලලා ඒ ඉල්ලීමට පිළිතුරක් ආවොත් අපි කාර්යයක් ඉල්ලලා උන්වහන්සේ අපිට කාර්යයක් දුන්නොත් ඉල්ලන එක දෙනවා නම් අපි හිතනවා සමහරවිට අපි උන්වහන්සේව සන්තෝෂ කරලා ඇති කියලා. සමහරවිට ඒ උන්වහන්සේ උත්තර දෙන්නේ අපේ ගිජුබා අපේ තෘෂ්ණභාවය නිසා. නමුත් මේ දෙවියන් වහන්සේ උන්වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම් සියල්ල ඉෂ්ට කළා. ඒ වුණාට උන්වහන්සේ ගිජුබාට ලස්ටඩ් ඒකට කියනවා කෑදරකම ආශාවංශ ශරීර ආහාර රුචියෙන් පසු රාගය කියන වචනේ තියෙන්නේ. ගන්න බයනක වචනයක්. මේක අපි දන්නවා අපිට ඒක නුපුරුදු දෙයක් නෙමෙයි. දැන් අපි දන්නවා දැන් අපි අතරේ බ්‍රදර් ප්‍රියන්ත ඉන්නවා. එයා දරුවන්ට තාරණය කරලා දැන් දරුවන්ගේ දරුවන්ටත් ආදරය කරනවා. ආපහුම බලන්නේ මොනවද මම මේ ළමයා වෙනුවෙන් කරන්න කියලා. පෞල්තුමා ගැලවීම ලැබුවාම පළවෙනි දවසේම ගැලවීම ලැබලා පළවෙනි දවසේම හැවේ ස්වාමිනී ඔබ කවුද? අපි ප්‍රේම කරන අයව අපිට දැනගන්න ආසයි. අනිත් එක ඔබ වෙනුවෙන් මම what can I do for you? මම මොනවද ඔබ වෙනුවෙන් කළ යුත්තේ කියලා තියෙනවා. right? දෙවියන් වහන්සේ අපි දෙවියන් වහන්සේගේ ඇහුවොත් ඔබ වහන්සේට මොනවද ඕනි කියලා. ඔබ වහන්සේගේ හදවතේ තියෙන ආසාව මොකද්ද කියලා එකපාරට උන්වහන්සේගේ ඒ ප්‍රශ්නේ අහපම උන්වහන්සේ එකපාරට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ තව මිනිසෙන් දිහා බලලා. නැති වෙලා ඉන්න මිනිසයන් දිහා බලලා. මොකද උන්වහන්සේ කියනවා දෙවෙනි පේත්‍රුස් 3:9 කිසිවෙක් විනාශ වෙනවාට උන්වහන්සේ නොකමැතිව නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක. උන්වහන්සේ බලාගෙන වේටි බොහෝ කල් ඒ වචනේ තමයි ඉවසන එකට මම එක ට්‍රාන්ස්ලේෂන් වලින් බැලුවේ සමහර ඒවාට කියනවා waiting උන්වහන්සේ බලාගෙන ඉන්නවා කියලා. ඒතර තව තැනක කියනවා wishing උන්වහන්සේ ප්‍රාර්ථනා කරනවා කිසි කෙනෙක් මේ ගැලවීමෙන් පිට යන්න එපයි කියලා. right? ඒ වගේම රෝම 10:15 කියනවා සුභා ආරංචිය ගෙනෙන්නා වූ තැනැත්තාගේ පාද කොපමණ අලංකාරද කියලා. දෙවියන් වහන්සේගේ වචනේ ගෙනෙන මිනිසෙගේ පාද කොපමණ අලංකාරද කියලා. දැන් සමහර විට ඕගොල්ලෝ අහලා ඇති මේ දෙවියන් වහන්සේගේ වචනේ අපි සරලව තියාගන්න ඕනේ. keep the gospel simple කියලා. ඒක සරලව තියාගන්න ඕනේ කියලා. ඒක ඇත්ත. ඔයා තාමත් කුඩා බබෙක් නම් දැන් අපි දන්නවා මේ දවස්වල මේ කොවිඩ් ප්‍රශ්නේ ඒවා මේ හින්දා අපි හුඟක් දේවල් සාකච්ඡා කරනවා අපි ළමයිනුයි ඔක්කොම එකතු වෙලා ඉදිරියට මොනවද කරන්න කියලා ලොකු සාකච්ඡාවල් යනවා අපි පුතයි දුවයි අපි Zoom එකෙන් අපි හම්බුනම සාකච්ඡා කරනවා. දැන් මේ සාකච්ඡා කරන දේවල් ගැඹුරු දේවල්. දැන් ඒවා අපේ අර අවුරුද්දේ මේ මිනිපිරිටවත් අවුරුදු 5 අවුරුදු 7 අනිත් මිනුපුරා දෙන්නා තේරෙන්නේ නැහැ. ඉතින් අපි ඒගොල්ලන්ට ඒව බැලෑරුම්කම කියන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ වර්ධනය වුණාම අපේ අනිත් පුතයි දුවයි දැන් අවුරුද්දක් නෙමෙයි අවුරුදු 15ක් නෙමෙයි ඒගොල්ලෝ දැන් වර්ධනය වෙලා ඉඳලා අපි ගැඹුරු දේවල් ඒගොල්ලෝ සමග සාකච්ඡා කරනවා. ඒ වාගේ කවුරු හරි වැටි කිව්වොත් එම දෙවියන් වහන්සේගේ වචනේ සිම්පල් තියාගන්න කියලා ඒක බොරුවක්. දෙවියන් වහන්සේට ඕනි උන්වහන්සේගේ ගැඹුරු දේවල් අපි දැන ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. අපි කුඩාව මේ දෙවියන් වහන්සේ තුළට අලුතෙන් ආපු එක්කෙනෙක් හැටියට අපි දෙවියන් වහන්සේ සියලු දේම සරලව තියාගන්නවා. නමුත් අපි වයසෙන් අපි උන්වහන්සේ තුළ වර්ධනය වෙන්න
දෙවියන් වහන්සේ අපේ බලාපොරොත්තු වෙනවා උන්වහන්සේගේ ගැඹුරු දේවල් සොයන්න. ඒකට ඉතාමත්ම අවශ්‍ය දෙයක් තියෙනවා. අලුතෙන් දෙවියන් වහන්සේ තුළට යම් කිසි කෙනෙක් ආපුවම ඒ තැනත්තාට බයිබලයේ කියනවා පිරිසිදු කිරි වලින් පෝෂණය කරන්න කියලා. පිරිසිදු කිරි වලින් පෝෂණය කරන්න කියලා. නමුත් අවුරුදු 50කටත් පස්සේ තාමත් පිරිසිදු කිරි ඉන්නවනේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මම වාක් දේවල් අපේ මුණුපුර දෙන්න සහ මුනිපිරියකින් ඉගෙන ගන්නවා. දැන් අපේ මිනිපිරියගේ වයස අවුරුද්දයි. දැන් එයා තාම කිරි බොනවා දැන් මේ සොලිඩ්ස් කනවා රයිට්. දැන් එයා බලනවා අවුරුදු 5 7 දෙන්නගේ දිහා බලලා එයා හදනවා හිතගෙන කොහොම හරි ඇවිදින්න බලනවා අරගොල්ලෝ කරන ඒවා කරන්න බලනවා. මොකද අර වර්ධනය වීමේ ආසාවක් දෙවියන් වහන්සේ තමයි අපි තුරට දීලා තියෙන්නේ. සෞඛ්‍යයෙන් අපි සෞඛ්‍යයෙන් ඉන්නකොට අපි සෞඛ්‍ය හොඳ නම් අපි වර්ධනය වීමේ ආසාවක් දෙවියන් වහන්සේ දීලා තිනවා. හැබැයි සෞඛ්‍යයෙන් අපි පසුබැටි වුණාම අපි වර්ධනය වීමට අකමැති වෙනවා. ඒ වගේ අපි ආත්මික සෞඛ්‍යය තුල ඉන්නකොට අපි බලනවා දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙන්න දිනෙන් දින. දැන් අවුරුදු 5 7 දෙන්න බලන් ඉන්නවා තාත්තා මොනවද කරන්න කියලා. තාත්තා කාර් එකේ මොනවද වැඩක් කරනවා නම් ඒත් වත්තේ මේ තනකොළ කපනවා නම් ඒගොල්ලෝ පස්සේ තාත්තගේ මේව ගන්න. මොකද අර සෞඛ්‍යයේ ඉන්න අය උත්සාහ කරනවා තිස්සෙම වර්ධනය වීමට. දැන් අපි බලනවා ගෝලයන්ව යේසුස් වහන්සේ පුහුණු කළේ අවුරුදු 3යි. මුළු ලෝකෙම වෙනස් කළා. ඒක කියන්න පුළුවන් ඒ යේසුස් වහන්සේ උගන්වපු හින්දානේ. ඊට පස්සේ අලුත් යුසුම ස්වභාවයේ ක්‍රියාපොතේ 2 අලුත් යුසුම ස්වභාව පටන් ගත්තේ ක්‍රියාපොතේ 8 වෙනකොට ඒගොල්ලන්ට අවුරුදු 3කටත් 5කටත් අතර කාලයක්. දැන් එතකට ආව අලුත් බිලීවර්ස්ලා. දැන් ක්‍රියාපොතේ 8 කියනවා විශාල පීඩාවක් ආවයි කියලා ඒ දවස්වල. ආපුවාම ගෝලියෝ හැරෙන්න අපොස්තලෝ සහ ගුරුවරු හැරෙන්න අනිත් සියලු දෙනාම විසිරී ගියයි කියලා තියෙනවා. ඒ විසිරී ගියාම ඒ විසිරී ගිය අය යන තැන දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කළා දේශනා කළා කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද? ඒගොල්ලෝ සම්පූර්ණ වර්ධනයකට ඇවිල්ලා තියෙනවා ඒ කෙටි කාලය තුල. ඉතින් මොකද දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන එක පොතයි. අපේ දෙවියන් වහන්සේ මේ ලෝකෙදී අපි ගැලවීම ලැබුවෙන් පස්සේ දෙවියන් වහන්සේ කොට අපි මේ ලෝකෙ තියලා තියෙන්නේ උන්වහන්සේට සේවය කිරීමට. දැන් උන්වහන්සේ සේවය කරන අපිට උන්වහන්සේ සේවය කරන්න ගන්න අපි උන්වහන්සේට කිට් වෙනවා. right? දැන් මේ දවස්වල යේසුස් වහන්සේ කිව්ව මම තාත්තගේ මේ කාර්යාවේ යෙදී සිටින්න ඕනේ. I must be about my father's business. මම තාත්තගේ බිස්නස් එක කරන්න ඕනේ කියලා මේ ලෝකේ. දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට අපි එහෙනම් දෙවියන් වහන්සේගේ බිස්නස් එකේ සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. මේ දවස්වල දෙවියන් වහන්සේගේ බිස්නස් එකේ මොනවද වෙන්නේ? උන්වහන්සේ ලෑස්ති වෙනවා අන්තිම කාලෙට. උන්වහන්සේ ලෑස්ති වෙනවා අන්තිම කාලෙට. යේසුස් වහන්සේ මේ ලෝකේ එීම පිණිස. අපි උන්වහන්සේගේ තානාතිපතිවරු. ඉතින් දැන් උන්වහන්සේගේ මේ ලෝකෙට ඒමේ සැලැස්ම මැප් එක උන්වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා අනාගත වාක්‍ය සහ ගිවිසුම් සහ උන්වහන්සේගේ මංගල්‍ය තුලින් අනාගත වාක්‍යය සහ ගිවිසුම් තුලින් උන්වහන්සේ අපිට සැලැස්ම දාලා කියලා තියෙනවා. දැන් අපි දන්නවා වෙඩින් එකක් මගුල් ගයක් තියෙනකොට මනමාලයාගේ ගෙදරයි මනමාලිගේ ගෙදරයි හරියට වැඩ තියෙනවා. දැන් අපේ ගෙදර මගුල් ගෙවල් තිබිලා තියෙන හින්දා මේ අත්දැකීම් වලින් කියන්නේ හරියට වැඩ තියෙනවා. අද ස්වර්ගයේ හරියට වැඩ තියෙනවා යේසුස් වහන්සේගේ නැවතීමට. ඒ වාගේ උන්වහන්සේගේ භාර්යාවගෙන් බලාපොරොත්තු වෙනවා භාර්යාව කළ යුතු වැඩ ඒ මංගල්‍ය සඳහා සූදානම් කිරීමට. දැන් මේ භාර්යාව කළ යුතු දේ උන්වහන්සේ අපිට බයිබලයේ නැමැති පොතෙන් අපිට දීලා තියෙනවා. ඉතින් අපි දන්නවා අපි මොනවද කළ යුත්තේ කියලා. දැන් මම සාමාන්‍යයෙන් මේ සුමානෙට බයිබල් ස්ටඩිස් දෙකක් කරනවා. ප්‍රධාන දෙකක් කරනවා. ඊට පොඩි ඒවා කීපයක් කරනවා. ඒකේ මම ඉංග්‍රීසියෙන් කරනවා එකක් අංගහරුවසට. මම ඒකේ මේටි හුඟක් ගැඹුරට යනවා.
දැන් කවුරු හරි කැමති නම් තව ගැඹුරට යන්න ඔයගන්ට ඕන නම් අර ඉංග්‍රීසි ස්ටඩීස් උත් මට එවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගන්ට සහභාගී වෙන්න පුළුවන්. ඒක තියෙන අංගහරුවාදට. තේරෙනවද? අනිත් එක අපිට වර්ධනය වෙන්න ඉතාමත්ම අවශ්‍ය දෙයක් තමයි දෙවියන් වහන්සේට වර්ධනය වෙන්න අවශ්‍ය දෙයක් තමයි අපි කෑම කාලා එක්සර්සයිස් කියන්නේ ව්‍යායාම කරනකොට තමයි අපි වර්ධනය වෙන්නේ. ඒ වාගේ දෙවියන් වහන්සේගේ වචනේ තුලත් අපි වර්ධනය වෙන්න ඕන නම් අපි හොඳ කෑම කාලා බයිබලේ කියවලා හොඳ පණිවිඩ අහලා හොඳ බයිබල් ස්ටඩිස් වලට ගිහිල්ලා ඊට පස්සේ ඒක ව්‍යායාමයට දාන්න ඕනේ එක්සර්සයිස් කරන්න ඕනේ. ඒක හීබ්‍රු 5:12 සිට 6:3 දක්වා කියනවා. මම ඉස්සෙල්ලා ඒ ගැන ස්ටඩියක් කළා. උගන්ට ඕනනම් දෙවියන් වහන්සේට කිට්ටු වෙන්න. දෙවියන් වහන්සේ කිට්ටු වෙන්න. උන්වහන්සේ සමග සේවය කරන්න. මොකද යේසුස් වහන්සේ කිව්වා මතේ 28:18 ඉතිරි 20 කියනවා සියලු ජාතීන් වෙතට යන්න කියන. මම හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේ කියන්නේ සියලු ජාතීන් වෙතට යන්න මම ඔබ සමග සිටිමි කියලා. මලාකි 3:16 කියනවා. එකල ස්වාමීන් වහන්සේ කෙරේ බය ඇත්තෝ එකිනෙකා සමග කතා කරගත්තෝය. ස්වාමීන් වහන්සේ කන්දී ඇසුසේක. එවිට ස්වාමීන් වහන්සේ කෙරේ බය ඇත්තව උන්වහන්සේගේ නාමයෙන් සැලකෝ අය ගැන උන්වහන්සේ ඉදිරියේ සිහිවීමේ පොතක් ලියන ලද්දේ. මේකේ කාරණා කීපයක් තියෙනවා. උන්වහන්සේ කියනවා උන්වහන්සේට බය ඇති, දේව බය ඇති අය එකතු නාම. ඒ දේව බය ඇති අය 5 දෙනෙක් අපි හිතමු පාටියකට ගියයි කියලා. කොහේරි පාටියකට ගියාම එතන ඒ 5 දෙනා එක්සු වෙලා කතා කරන දෙයට දෙවියන් වහන්සේ ඇහුම්කන් දෙනවා. මොකද දෙවියන් වහන්සේ දන්නවා ඒගොල්ලෝ කතා කරන විට ඒගොල්ලෝ යම් කිසි අවශ්‍යතාවයක් සටහන් කළොත් උන්වහන්සේ එවෙලෙම ගිහිල්ලා ඒක කරනවා. අපි හිතමු දේව බය ඇති අය 5 දෙනෙක් එකතුලා කතා කරන ගමන් එක්කෙනෙක් කියනවා අනේ මගේ පුතාට නම් දැන් ටිකක් සනීප නැහැ කියලා දෙවියන් වහන්සේ පුතාට සොය දෙනවා. මොකද දෙවියන් වහන්සේ ඒකට දෙවියන් වහන්සේට බය ඇති අය ඒගොල්ලෝ ප්‍රවේශම් ඒගොල්ලෝගේ මුඛේ මොනවද කතා කරන්න කියලා. දෙනවා. ඊට පස්සේ මලාකි 18 වෙනි පදයේ කියන මේක හොඳට අහුම්කන් දෙන්න. ඕහු වනාහි ඒ කියන්නේ දේව බය වනාහි මා විශ්වෙන් පමුණුවන දවසේදී මාගේ සම්පත් වන්නේ. දේව බය ඇති අය දෙවියන් වහන්සේගේ සම්පත් වන්නේ. දැන් ඉංග්‍රීසියෙන් බයිබලයේ කියලා තියෙනවා ජුවල්ස් කියලා. ඒ කියන්නේ මගේ මුතුමැණික්, මගේ ස්වර්ණාභරණ කියලා තියෙනවා. දේව බය ඇති අය මාගේ මුතුමැණික් වේය. මමද මිනිසෙක් තමාට සේවය කරනා වූ තමාගේ පුත්‍රයාට කන්නක් වෙන ඕන කරනවා. දෙවියන් වහන්සේට සේවය කරන මිනිසයාට දෙවියන් වහන්සේ සලකන්නේ දෙවියන් වහන්සේගේම පුත්‍රයෙක් හැටියට. මේසේ කියන්නේ කවුද? සේනාවල ස්වාමීන් වහන්සේ. ඇයි සේනාවල ස්වාමීන් වහන්සේ කියන්නේ? සේනාවල ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක ආපුවම ආමි එකේ කියන්නේ මේ ආමි එක තනතුරක්. ආමි එකේ ලොක්කට කියනවා සේනාවල ස්වාමීන් වහන්සේ කියලා. right lord of hosts කියලා. ඒ කියන්නේ මොකද? අපේ උන්වහන්සේගේ බටයෝ. අපි ගැලවීම ලැබුවෙන් පස්සේ අපි උන්වහන්සේගේ බටයෝ. ආත්මික සටනක් කරන බටයෝ. ඊට පස්සේ කියනවා 18 වෙනි පදේ කියනවා එකල ධර්මිෂ්ඨය සහ දුෂ්ටය අතරේ දෙවියන් වහන්සේට සේවය කරන උන්වහන්සේට සේවය නොකරන. උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේට සේවය කරන මනුස්සයා ධර්මිෂ්ඨය, දෙවියන් වහන්සේට සේවය නොකරන මනුස්සයා දුෂ්ටය හැටියට දෙවියන් වහන්සේ සලකනවා කියනවා. සේවය අතරේ ඇති වෙනස නුඹලා දකින්නවා ඇත. එකල ධර්මිෂ්ඨය සහ දුෂ්ටය අතරේ දෙවියන් වහන්සේට සේවය කරන හා උන්වහන්සේට සේවය නොකරන අතරේ වෙනස නුඹලා දකින්න ඇත. දැන් අපි දෙවියන් වහන්සේට සේවය කරන්න ඕනේ උන්වහන්සේ අපිට තියලා තියෙන කැඳවීම තුළ. මම මේ ඉස්සෙල්ලා සටහන් කරලා තියෙනවා අපි දෙවියන් වහන්සේ තුළට ආවයින් පස්සේ අපි අපේ මෞකුසේ ඉපදෙන්න ප්‍රථම දෙවියන් වහන්සේ සැලැස්මක් දාලා තියෙනවා මම මොන විදිහේ ජීවිතයක්ද මේ ලෝකේ ගත කරන්න කියලා. උන්වහන්සේ මට කැඳවීම දීලා තියෙන්නේ දොස්තර කෙනෙක් වෙන්න නම් දොස්තර කෙනෙක් හැටියට කොහොමද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්නේ? මොකද අපි හැම එක්කෙනාටම දීලා තියෙන වගකීම තමයි උන්වහන්සේගේ රාජ්‍යයේද ධර්මිෂ්ඨකමද සොයන එක. උන්වහන්සේගේ රාජ්‍යයේද ධර්මිෂ්ඨකම සොයන එක. මම දොස්තර කෙනෙක් හැටියට දෙවියන් වහන්සේට සේවය කරන්න පුළුවන්. තේරෙනවද? මම ඇකවුන්ටන්ට් කෙනෙක් හැටියට සේවය කරන්න පුළුවන්. මම පාස්ටර් කෙනෙක් හැටියට උන්වහන්සේට සේවය කරන්න පුළුවන්. මම අනාගත වාක්‍ය කෙනෙක් හැටියට උන්වහන්සේට සේවය කරන්න පුළුවන්. ඉතින් දැන් අපිට කැමති සේවාවක් හොයාගන්න බෑ. මොකද උන්වහන්සේ අපිව මිලදී අරගෙන තියෙනවා. උන්වහන්සේ අපිව මිලදී අරගෙන තියෙන නිසා
උන්වහන්සේ කියන සේවාව තමයි අපි කළ යුත්තේ. යොහන් 15:14 සිට 15 දක්වා. මම නුඹලාට ආඥා කරන දේ නුඹලා කරනවා නම්, ඒ කියන්නේ මම කැමති දේ නෙමෙයි. නුඹලා මාගේ මිත්‍රයෝය. දාසයා තමාගේ ස්වාමී කෙරෙහි කුමක්ද නොදන්නා බැවින් තවත් නුඹලා දාසයෝයි නොකියමි. මක්ලද මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්ව බැවින් නුඹලා මිත්‍රයෝයි. ඉතින් උන්වහන්සේ කියනවා නුඹ මම කියන දේ කළොත්, මොකද මාව යේසුස් වහන්සේ මිලදී ගත්තා. කළොත් නුඹ මගේ මිත්‍රයෙක්. ඊට පස්සේ මට පියාණන් වහන්සේ මට කියන හැම දෙම මම ඕගලන්ටත් කියනවා. මගේ රහස් ඕගලන්ටත් කියනවා. අපි දෙවියන් වහන්සේගේ රහස් දන්නවා නම් අපි ජීවිතේ බයෙන් ජීවත් වෙන්නේ නැහැ. දැන් අපි දෙවියන් වහන්සේගේ ගෝලියෝ ගැන ටිකක් සලකලා බලමු. කවුද ගෝලියෝ කියන්නේ? පොඩි මිනිස්සු නේද? මසුන් අල්ලන අය පොඩි මිනිස්සු. ඒගොල්ලෝ විශේෂයෙන්ම දැන් පේට්‍රොස් ඔබ තෝරගත්තේ නායකයෙක්ද? ඒගොල්ලෝ හාස්කම් පස්සේ දුවපු අය නෙමෙයි. යේසුස් වහන්සේගේ ගෝලියෝ ආපම හාස්කම් පස්සේ දුව අය නෙමෙයි. මම පේට්‍රොස් උදාහරණයකට ගන්න යනවා. පේට්‍රොස් තමයි යේසුස් වහන්සේ තෝරගත්තේ මුළු ලෝකෙම සභාවල මූලික අපෝස්තලවරු හැටියට තෝරගත්තේ කවුද? පේට්‍රොස්. උන්වහන්සේ ජීවිතේ පූජා කළා. උන්වහන්සේගේ සභාව ගොඩනගනකොට උන්වහන්සේගේ බාර දුන්නේ පේට්‍රොස්ට. පේතෘස් බාර දුන්නේ. ඉතින් අපි බලමු පේතෘස් යේසුස් වහන්සේ කොහොමද හම්බුනේ කියලා. මේක දැන් බලන්න වැය යේසුස් වහන්සේ හම්බුන දවසේ එක මේක සංසන්දනය කරලා බලන්න. වැය යේසුස් වහන්සේ හම්බුන දවසේ පේතෘස් යේසුස් වහන්සේ හම්බුන දවසේ ටිකක් සංසන්දනය කරලා බලන්න. ඒක බලපුවම අපිට පේනවා එදා පේතෘස් මාළු අල්ලන මිනිහෙක්. දැන් ඒ දවස්වල මාළු අල්ලන්න ගියාම ඒගොල්ලන්ට බොහෝම ජීවිතේත් ඉස්සරහට දාලා ඒගොල්ලෝ යන්නේ. දැන් වගේ බෝට්ටු තිබුණේ නැහැ. ඒගොල්ලෝ කුලාට ගිහිල්ලා ගෙදර ඉන්නෙත් නැහැ. කුණාට ගහවෙලා හැම මොහොතේ මැරෙනවා. ඉතින් ඒගොල්ලෝ මාළු අල්ලන්න ගිහිල්ලා මාළු ඇල්ලුවේ නැත්තම් එදාට බොහොම දුකින් ඉන්නේ. right? and යේසුස් වහන්සේ හම්බුන දිනේ ඒගොල්ලන්ට මොනවද දුන්නේ? එදින්ද රෑ මාළු අල්ලන්න ගිහිල්ලා එක මාළුවෙක් ඇල්ලුන්නේ නැහැ. දැන් බොහොම දුකින් ඇවිල්ලා මේගොල්ලෝ net එක මේව කර කර ඉන්නකොට යේසුස් වහන්සේ ඇවිල්ලා මේගොල්ලන්ගේ දුක ගැන කතා කළේ නෑ. මට ඔය බෝට්ටුව ටිකක් දෙනවද මට පොඩි වැඩක් කරගන්න කියලා. හැබැයි මේ පේතෘස්ගේ ගතිගුණ බලන්න පේතෘස් අහලා ඇති යේසුස් වහන්සේ ගැන. මොකද ඒ වෙලාවේ යාකෝබ් ළඟ හිටියා. යාගේ කසින් හිටියා ළඟ. ඉතින් දන්නවා මෙයා වඩු වැඩ කළේ ඉස්සර ඒකට හරි හොඳ මිනිස්සෙ අපි මචං අපි බෝට් එක දෙමු යාට කියලා. ඉතින් දැන් මේගොල්ලෝ මේ net එක හරි ගස්ස යේසුස් වහන්සේට දුන්නා බෝට් එක. දුන්නම දැන් යේසුස් වහන්සේ ඔක්කොම දේශනා කළා. ඊට පස්සේ මේගොල්ලන්ට කිව්වා ඔය net එක අර තව තැනකට දාන්න කියලා. දැන් මේගොල්ලෝ කිව්වේ නෑ ඔයා කොහොමද මාළුවන්නේ දේවල් ඔයා වඩු වැඩ කරන්නකෝ ඔයා දේශනා කරන්නකෝ නෑ යේසුස් වහන්සේ කියපු හින්දා ඒගොල්ලෝ net එක දාපුවම විශාල මාළු ගානක් ඇහුණා. දැන් සමහර අපි දෙවියන් වහන්සේ තුළට ආවේ හාස්කමක් තුලින්. කවුරු හරි කිව්වා එන්න පල්ලියට ඔයාට ඇඟේ ලෙඩක් තියෙනවනේ පල්ලියට එන්න කිව්වා ආවා ඔයාගේ ලෙඩේ සෝන දැන් ඔයා ඒ හාස්කම තුලින් ආවේ. ඒ වාගේ පේතෘස් යේසුස් වහන්සේ තුළට ආවේ හාස්කමක් තුලින්. දැන් හාස්කම අපි බලමු. සුද්ධ ලූක් 5:9-11 දක්වා මත්ලද ඔහු සමග සිටි සියල්ලෝ තමුන් ඇල්ලු මසුන් රාශියක් දැක විස්මිත වූය. සීමොන්ගේ හවුකාරයෙකු සෙබෙදේගේ පුත්‍රෝ යාකෝබ්ද යොහන්ද එසේම විස්මිත වූය. යේසුස් වහන්සේ බය නොවන්න මෙතන් පටන් නුඹ මනුෂ්‍යයන් අලනවා ඇතේ සීමොන්ට කීසේක. ඔහු තමුන්ගේ ඔරු ගොඩද අද සියල්ල අතහැර උන්වහන්සේ නොගියේ. දැන් වැඩ පළවෙනි දවසේම ලොකු හාස්කමක් වෙනවා. දැන් මෙයා ලොකු දොස්තර කෙනෙක්. දැන් යේසුස් වහන්සේ කියන එහෙම ලොකු බිස්නස් එකක් කරන කෙනෙක්. මාළු බිස්නස් එකක් කරන කෙනෙක්. අද තමයි ලොකු කොන්ට්‍රැක්ට් එකක් අත්සන් කරපු යේසුස් වහන්සේ යාඥා කළා කොන්ට්‍රැක්ට් එකක් අත්සන් කළා. දැන් මේ ලොකු බිස්නස් එකක් හම්බුණා. යේසුස් වහන්සේ කියනවා ඔක්කොම අතහැරලා දාලා මා පස්සේ එන්න කියලා. යේසුස් වහන්සේ කිව්වේ ඔක්කොම අතහැරලා දාලා ඒගොල්ලෝ කිව්වා. අපි මේ විදිහට දෙයක් කරනවාද? ඒට ඉස්සලා යම් කිසි දෙයක් වුණා.
ඉස්සෙල්ලා දැන් මේ යේසුස් වහන්සේ මේ මාළු ගොඩක් අහුනම 8 වෙනි පදයේ කියනවා සීමොන් පේත්‍රුස් ඒ දැක යේසුස් වහන්සේගේ දන ළඟ වැටි ස්වාමිනී මා වෙතින් ගිය මැනව මම පව්කාර මිනිසෙක් කීවේ. දැන් බලන්න මේ දැන් පේත්‍රුස් මාළු අල්ලලා මෙච්ච මාළු ගොඩක් ආවා. ආපුවම පේත්‍රුස් මොනවද කිව්වේ? අනේ ස්වාමිනී මම පව්කාරෙක්. කරුණාකරලා යන්න මම වටින්නේ නැහැ වන්සි තරම්. අපි මොනවද කළේ? මචං අපිට එහෙම වුණා නම් හරි මේක රණ්ණාකාරයක් නේ මචං. මේක මේ ලොකු වස්තුවක් නේ අපිට හම්බ වෙලා තින්නේ. අපි මෑට කියමු ඇට ඕන වෙලාවට අපි බෝට්ටුව දෙන්න. ආයෙත් ජීවිතේට මාළු අල්ලන්න ඕනේ නැහැ. ජීවිතේට මාළු අල්ලන්න ඕනේ නැහැ. මෑට අපි බෝට් එක දෙමු කියලා. නෑ. එයා මොනවද කිව්වේ? එකක් හාස්කම් පස්සේ දෙවිනේ අනිත් එක කිව්වා ස්වාමිනී මම වහන්සේට වටින්නේ නැහැ කියලා. මේක තමයි පේතෘස්ගේ සුදුසුකම. යාකෝබ් නෙමේ, යොහන් නෙමේ, කිසිම ගෝලයක් නෙමේ. යේසුස් වහන්සේගේ මවුත් නෙමේ. පේතෘස් මුළු සභාවකම නායකයා කණ්ඩ හේතුව මොකද? ඒ පේතෘස්ගේ තිබුණ ගතිගුණේ හින්දා. දැන් මේක හැම කෙනෙකුටම කියන්න පුළුවන් ගතිගුණයක්. උගත් කෙනාට පුළුවන්, නුගත් කෙනාට පුළුවන්. පොසත් මනුස්සයරට පුළුවන්, දුප්පත් මනුස්සයරට පුළුවන්. මේ විදිහට දෙවියන් වහන්සේ අපෙන් සුදුසුකම් අපි හැම කෙනාටම අපි කැමති වුණොත් කරන්න පුළුවන් දේවල්. ත්‍රියේසු වහන්සේ කියනවා ඔයා කියනවා මගෙන් ඉස්සරහ පිටට යන්න මම වටින්නේ නැහැ කියලා. මම ඔයාට වෙන ප්ලෑන් එකක් තියෙනවා. ඔයාගේ ගතිගුණේ මම දැක්කම මම ඔයාට වෙන ප්ලෑන් එකක් ගහලා තියෙනවා. ඒක තමයි මෙතෙන් පටන් නුඹ මිනිස්යන් අල්ලන්න ඇති සීමන්ට කිව්වේ. ඒ විතරක් නෙමෙයි. දිව්‍යන් වහන්සේ තවත් විශාල දෙයක් කළා. බයිබලයේ කියනවා උන්වහන්සේගේ තේජසේ ඇවිල්ලා අලුත් ස්වර්ග රාජ්‍ය අත්තිවාරම් 12ක් තියෙනවා. එලිදරව් 21:14 අත්තිවාරම් 12 එක කියනවා නුවර පෞර අත්තිවාරම් 12ක් තිබුණේ. ඒවා පිට බැටළු පිටියන්ගේ ප්‍රේතයන් 12 දිනාගේ නාම ලියා තිබුණේ. ඒගොල්ලන්ගේ නම් හිටම ලිව්වා. කවුද මේ? පොඩි මිනිස්සු. යටහත්කම දෙවියන් වහන්සේට ආදරේ මමත්වෙන් ජයගත්තු අය. තේදී අය තමයි දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න පුළුවන්. කාටත් ඉඩ දෙන්න එපා කියන්නේ මේ ගැඹුරට යන්න එපයි කියලා. අපි දෙවියන් වහන්සේ ඒ මාළුකාරයන්ව අරගෙන ගැඹුරට ගිහිල්ලා විශාල දෙයක් අපිට කළා. ඔයා දන්නවද අපි ගැලවීම ලැබුවම අපිට යම් කිසි දෙයක් වුණා. අපි ඔය ගැලවීම ලැබුවේ යේසුස් වහන්සේ උන්වහන්සේගේ ලේන් අපිව සෝදපු නිසා. ඒ එලිදරව් පොතේ 1:5 සිට 6 දක්වා කියනවා අපට ප්‍රේම කරන්නා වූ තමාගේ ලේන් අප පාපුලෙන් අප මිදුවා වූ අප රාජ්‍යයක්ද තමන් පියවූ දිව්‍යන් වහන්සේට පූජකයක්ද කලන්නු තැනන් වහන්සේට අපිව රාජ්‍යයක්ද පූජකයක්ද අපිට දිව්‍යන් වහන්සේගේ පුත්‍රකමට ඊමේ සුදුසුකමට සහ උන්වහන්සේට සේවය කිරීමේ සුදුසුකමට අපිට උන්වහන්සේ කැඳෙව්වා. ඒක දුප්පත් පොහොසත් කියලා නෑ. ගමේ සහ කොළඹ මේ ලොකු නගරවල කියලා නෑ. උසස් සහ පහළ කියලා නෑ. උඩ කුලේ සහ යටි කුලේ කියලා නෑ. සෑම දෙනාටම දෙවියන් වහන්සේ තුලට ආපම උන්වහන්සේ කියනවා මම ඔයාව පුත්‍රකමට ඇතුළත් කිරීමට ඔබ රාජ්‍යයක්ද මේ ලෝකේ ඉඳද්දී සේවය කිරීමට කැඳවීමක්ද දීලා තිනොයි කියලා. ගලාති 2:20 කියනවා මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසියන ගස ලැබෙමි සිටිමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි. මම අලුත් මිනිසෙක් වෙනවා. අලුත් කියලා මම ඒ ස්ථානෙට කියනවා. බයිබලයේ කියනවා මම ස්වර්ග රාජ්‍යයේ පුරවැසිභාවයක් වුණයි කියලා. ෆිලිපි 3:20. අපිට දෙවියන් වහන්සේගේ මනමාලයේ වීමට කැඳවීම දීලා තියෙනවා. උන්වහන්සේ සමග රාජ්‍ය කිරීමේ කැඳවීමට දීලා තියෙනවා. මම තව ගිඩියන්ගේ කතාවට යන්න ඉස්සෙල්ලා තව පොඩි කතාවක් කියන්නම්. තව මිනිසෙක් තමයි මෝසෙස්. මෝසෙස් කවුද? ඔයා ටික කියවලා බලන්න නික්මෑම පොතේ 3 සිට 4 දක්වා. ඒකේ කියනකොට කියනවා ඒකේ පෙන්නනවා මෝසෙස් සමාගයෙන් මොනවද හිතෙවි කියලා තියෙනවා. ඒ කියලා හිතේ කිව්වට මෝසෙස් යාගේ මේ ලෝකේ වැඩ ඉවරුනම දෙවියන් වහන්සේ මොනවද දන්නවද මෝසෙස් ගැන කිව්වේ? ද්විතීය කතාව පොතේ 34:10 සිට 12.
ස්වාමීන් වහන්සේ මෝසෙස් යවා මිස්ර දේශයේ පාරාවටත් ඔහුගේ සියල්ලන් මෙහෙකොටත් මුළු දේශයටත් කෙරුවා වූ සියලු ලකුණුද ආශිර්වාද සියලු ඊශ්වරයන්ගේ ඇස් ඉදිරියේ ඔහු පෑවා වූ ඒ මුළු පරාක්‍රමයේද හස්තයේද ඒ සෑම මහත් භයානකකම්ද සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ මුහුණට ඇඳින්නව මෙසේ හා සමාන ප්‍රොපේත කෙනෙක් ඉන් පසු ඊශ්‍රායලයන් නැගිට්ටේය. කියනවා පරණ ගිවිසුමේ ගත්තම මෝසෙස් තමයි බොහොම බලවත්ම ලෙස පාවිච්චි කරපු මනුස්සයා. අලුත් ගිවිසුමේ යේසුස් වහන්සේ තමයි බලවත්ම ලෙස පාවිච්චි කරපු මනුස්සයා. පරණ ගිවිසුමේ මෝසෙස් තමයි බලවත්ම ලෙස පාවිච්චි කරපු මනුස්සයා. ඔයා නික්මෑම පොතේ 3 සහ 4 කියවලා බලන්න මෝසෙස් යා ගැන මොනවද හිතුවේ කියලා. දන්නවද මෝසෙස් අයියෝ මම පොඩි මිනිහෙක් යා දෙවියන් වහන්සේට උපස්ථාන දෙන්න ගියා වැයට වැරද්දක් වුණා මම නෙමෙයි තෝරගන්න ඕනේ මට හරි නැහැ කියලා. ඒතර දෙවියන් වහන්සේ මොනවද දන්නවද කිව්වේ? මේ ලෝකේ ඉන්න මිනිස්යන්ගෙන් මේ දීලා තියෙන විශාල කාර්යයට උත්තම සුදුසු මිනිසයා ඔයයි. ඒකට හේතුව මොකද? ඔයා දන්නවද ඒකට රහස? ගණන් කතාවේ 12:3 මෝසෙස් නම් මනුෂ්‍ය තෙමේ පොළොවේ මතුවේ සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මුරුදු ගුණාත්ම කෙනෙක්ව වූයේ. මුරුදු ගුණාත්මක කෙනෙක් අපිට PhD ඕනේද? නෑ. ලොකු උගත්කමක් ඕනද? නෑ. ඒකට අවශ්‍ය දෙවියන් වහන්සේ ඉදිරි දැසත් වීමයි. right? සමහර අය සභාවල් දාලා යනවා. මොකද ඒගොල්ලෝ හිතනවා මම මේ සභාවට හොඳ වැඩි. මට ඒගොල්ලෝ තාමත් මාව ගණන් ගත්තේ නැහැ. මට තනතුරු දුන්නේ නැහැ. මම බයිබල් කොලෙජ් ඇවිල්ලා තියෙන්නේ. මම යනවා වෙන සභාවකට කියලා. මෙපමණ උසස් ස්ථානයකට දෙවියන් වහන්සේ තෝරගත්තේ කවුද? සුළු මිනිසෙක්. ඒ වගේම වැඩ කවුරුහරි කිව්වොත් දෙවියන් වහන්සේගේ ගැඹුරු දේවල් වලට යන්න එපා කියලා මම කියන්නම් දෙවියන් යේසුස් වහන්සේ එහෙම නෙමෙයි කියන්නේ. මතේ 11:25-26 ඒ ප්‍රස්තාවයේදී යේසුස් වහන්සේ උත්තර දෙමින් කියනසේක් ස්වර්ගයටත් පොළොවටත් ස්වාමී වූ පියාණෙනි වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන්ද තේරුමත් ඇත්තන්ගෙන්ද මේ කාරණා සංගවා ලදරුවන්ට එළිදරව් කළ බැවින් ඔබට ස්තුති කරමි. අපි දෙවියන් වහන්සේ කියනවා මේ ලොකු පඬිතුයෝ ඉන්නවනේ. ඒගොල්ලන්ට මම දෙවියන් වහන්සේගේ රහස් පෙන්නන්නේ නැහැ. ලොකු ඔබේ මනුස්ස හිතන මම හරි උගතෙක් කියලා. එළිදරව් නෙමෙයි උගතෙක් කියලා. ඒගොල්ලන්ගේ මම රහස් සංගවනවා. නමුත් මම සිතින් දිලුන්දන්ට මම උන්වහන්සේට රහස් පෙන්නනවායි කියලා. එසේ පියාණෙනි මක්නිසාද එය ඔබ ඇස් හමුවේ ප්‍රසන්නව සිටිමිනි. සමහර වෙලාවට කියන්න පුළුවන් මේ සමහර වෑගේ ගුරුවරයෙක් නැත්නම් පාස්ටර් කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ අපි බයිබල් කොලෙජ් එකට ගිහලා තියෙනවා. අපි මෙච්චර මේවා දෙනවා. මම මෙච්චර කල් පාස්ටර් වැඩක් කරලා තියෙනවා. මමත් දැන් නෑ මමත් ඔච්චර ගැඹුරු වලට යන්න එපා. යන්නේ මේ ඔය නෑ එහෙම විශ්වාස කරන්න එපා. සමහර විට මේ මිනිස්සයාට ගැඹුරට ගිහිල්ලා නැති වෙති මොකද ගැඹුරු දේවල් දෙවියන් වහන්සේ සමහර විට එයාගෙන් සංගවල ඇති. දෙවියන් වහන්සේ බයිබලයේ ගැඹුරු දේවල් දීලා තියෙන්නේ උන්වහන්සේගේ පුරසාරම් පෙන්වන්න නෙමෙයි. උන්වහන්සේගේ සිතින් දිලුඳායට ඒව එළිදරව් කර දෙන්න. තේරෙනවද? දැන් දොස්තර කෙනෙක් ගාවට ගියාම ගැඹුරට ඉගෙනගත්තු දොස්තර කෙනෙකුට පුළුවන් ලොකු ලෙඩ වලට බෙහෙත් දෙන්න. ඒ වාගේ අද ලෝකයේ තියෙන්නේ විශාල ලෝකයට සුවවීමක් අවශ්‍යයි. අපිට දේශ සුවවීමක් අවශ්‍යයි. ඒ දේශ සුවවීමට දෙවියන් වහන්සේ හොයනවා සිතින් දුලින්ද අය ඒගොල්ලන්ට ගැඹුරු දේ පෙන්නලා ඒ අය තුලින් දේශ සුව කිරීම පිණිස. right? අපිට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අනාගත වාක්‍ය දීලා තියෙනවා. එළිදරව් පොත වැනි පොත් වලින් විශේෂයෙන්ම එළිදරව් පොත පමණක් නොවේ විශාල පොත් ගණනක් සම්බන්ධ වෙනවා එළිදරව් පොතේ සාරාංශයක් අපිට දීලා තියෙනවා. දෙවියන් වහන්සේ කියනවා මම මේකේ පෙන්වලා තියෙනවා ඉදිරියට වෙන්න තියෙන දේවල්. මම මේකේ පෙන්වලා තියෙනවා කොහොමද දෙවියන් වහන්සේ තුලට ඉන්නේ කියලා. මම මේකේ පෙන්වලා තියෙනවා යක්ෂයාගෙන දේවල් කොහොමද ඒකෙන් ජය ගන්න කියලා. අපි ගැඹුරු දේවල් ඊටාත්ම අවශ්‍යයි දේශ සුව කිරීම පිණිස. ඒ දෙවියන් වහන්සේ අපිට උන්වහන්සේගේ සුද්ධාත්ම බෞතිස්ම දුන්නේ. හාස්කම් කරන්නද? ඔව් හාස්කම් කරන්න පුළුවන්. ඒ ඔක්කොටම වැඩි
උන්වහන්සේගේ ගැඹුරු දේවල් අපිට තේරුම් ගැනීම පිණිස. අපි ජීවත් වෙන්නේ ඊටාම අන්ධකාර ලෝකෙක. මට සමහර දේවල් අද මට මේ Zoom වලින් කියන්න බෑ. අද මේ ලෝකේ නීතිගත කරලා තියෙන දේවල් මම සටහන් කළොත් ඒ තරමට මේ අන්ධකාර ලෝකයේ ජීවත් වෙන්නේ. අද අන්ධකාරයට ආලෝකය කියනවා, ආලෝකයට අන්ධකාර කියන ජීවිතේ තැනක ජීවත් වෙන්නේ. අපි දන්නවා අන්ධකාරයට ආලෝකය කිව්වට එතන තියෙන අන්ධකාරය. ආලෝකයට අන්ධකාරය කිව්වට අපි දන්නවා එතන තියෙන ආලෝකය කියලා. අපි දන්නවා ආලෝකයට විරුද්ධව අන්ධකාරයට නැගී සිටින්න බෑ කියලා. යෙසාය 61 සිට 3 දක්වා කියනවා නැගිට බැබිලියන්න. මක්නිසාද නුඹේ ආලෝකය පැමිණුණේය. ස්වාමීන් වහන්සේගේ තේජස නුඹ කෙරෙහි උදාවිය. එසේය පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසු ලබන්නේ. නමුත් නුඹ කෙරෙහි ස්වාමීන් වහන්සේ උදාවනසේක. උන්වහන්සේගේ තේජස නුඹ කෙරෙහි පෙනෙනසේක. ජාතින් නුඹේ ආලෝකයට රජවරුන් නුඹේ උදාවීමට දීපතේට එනවා ඇත. මම අවංකේම ප්‍රශ්නයක් අහන්නම්. ඕගොල්ලෝ ආසද දෙවියන් වහන්සේ සභාව ඔසව ගැනීමේදී ඔයගොල්ලෝ ඔසව ගන්නවා නම් අපි ආසද දෙවියන් වහන්සේ සමග රජ කරන්න. අපි ආසද දෙවියන් වහන්සේගේ මනාලිය වෙන්න. අපි එවැනි සුන්දර ආසාවල් අපේ හදවතේ තියෙනවා නම් අපි දෙවියන් වහන්සේගේ හදවතේ තියෙන දැනුම තුළට, උන්වහන්සේගේ මනසේ තියෙන දැනුම තුළට අපි ඇතුළත් විය යුතුයි. උන්වහන්සේ කියනවා ඒක උන්වහන්සේ ප්‍රකාශ කරනවා කියලා සිතෙන් දිලිඳුවායට. අපිට ඒකට වගකීම දීලා තියෙනවා. රෝම 8:14 කියනවා දෙවියන් සුද්ධාත්ම වහන්සේගේ මඟ පෙන්වීමෙන් යන අය පවණයි උන්වහන්සේගේ දරුවෝ කියලා. මම දැන් මේ පොඩි හැඳින්වීමක් කළේ. දැන් අපි බලමු ගිඩියන්ගෙන් අපිට උගෙන ගන්න පුළුවන් පාඩම් මොනවද කියලා. ගිඩියන්ගෙන් අපිට කී දෙනෙක් ගිඩියන්ගේ 6 වෙනි සහ 7 වෙනි පරිච්ඡේදය කියවන හොඳයි. නැත්නම් ඊට පස්සේ කියවලා මේක නැවතත් අහන්න වෙයි. ඒක කියවලා නැවතත් අහන්න වෙයි. ඕකේ? රයිට්. අපි බලමු ඇයි ගිඩියන් වගේ කවුද ගිඩියන් කියන්නේ? ඇයි ගිඩියන් වගේ මේ අපි කාරණා පිටිප බලනවා. කවුද මේ ගිඩියන් කියන්නේ? ගිඩියන් හිතේ කාලේ තිබුණ ප්‍රශ්න මොනවද? මේ ඇයි ගිඩියන්ව තෝරගත්තේ? ගිඩියන්ගේ හමුදාවේ සුදුසුකම් මොනවද? අපි හොයලා බලමු. විනිශ්චයකාර පොතේ 6:1 සිට 6 දක්වා. ඊශ්‍රායල් පුත්‍රයෝ වනාහි ස්වාමින් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරව තිබුණු දේ කළෝය. ස්වාමීන් වහන්සේ ඔවුන් මිදියන් වරුන් අතට 7 අවුරුද්දකට පාවා දුන්සේක. මිදියන් වරුන්ගේ අත ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව ජයගත්තේය. මිදියන් වරුන් නිසා ඊශ්‍රායල් පුත්‍රයෝ කඳුවල තිබෙන බිම් ගෙවල්ද ගුහාවල්ද කොටු සාදා ගත්තෝය. ඊශ්‍රායල් වරුන් වැපරුවාට පසු මිදියන් වරු අමලෙක් වරුද පූර්ව දිශාවේ වැසියෝ ඔවුන්ට විරුද්ධව ඇවිත් ඔවුන්ට විරුද්ධව කඳවුරු බැඳ ගසා දොරටු දක්වා පොළොව භෝග ඵල නාස්ති කළෝය. ඔහු ආහාරවත් බැටළුවන්වත් ගවයන්වත් කොටළුවන්වත් ඊශ්‍රායල් වරුන්ට ඉතිරි නොකළෝය. මක්නිසාද ඔහු තමුන්ගේ ගවයන්ද කූඩාරම්ද ඇතුව නැගී ආවෝය. ඔහුද ඔවුන්ගේ ඔටුවෝද ගණනින් පළගැටියන් මෙන් ගණනාවක් නැතිව ඇවිත් දේශය විනාශ කරන පිණිස එහි ඇතුල් වුණෝය. මිදියන් වරුන් නිසා ඊශ්‍රායල් වරු ඉතා පහත් භාවයට පැමිණියාහ. එවිට ඊශ්‍රායල් පුත්‍රයෝ ස්වාමීන් වහන්සේට මොර ගැසුවෝය. දැන් අපි යෙසාය පොතේ 40 කියනවා දෙවියන් වහන්සේ ඊශ්‍රායල් දේශයට අනිත් ඔක්කොම රටවල් වලට වැඩිය ආදරය කළා. අනිත් ඔක්කොම රටවල් වලට වැඩිය දඬුවම් දුන්නා. ඒගොල්ලෝ වැරද්ද කරපු හැටි ඒගොල්ලන්ට පුදුම විදියට දඬුවම් කළා. ඒගොල්ලෝ රූප වන්දනාවට හැරලා ගිය හැටි ඒගොල්ලන්ට දඬුවම් කළා. නමුත් අනිත් රටවල් වලට වැඩිය. ඉතින් ඒ වාගේ මේ දවස්වල ගිඩියන් අතරේ ඒගොල්ලන්ගේ අතරේ තිබුණ නරක කරපු නරක දේවල් හින්දා කියනවා ඊශ්‍රායල් සෙනග ඇස් හමුවේ නපුරුව තිබුණු දේ කළෝය. ඒක නිසා දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට දඬුවම් කළා. මිදියන් සහ ඇමලකයිට් වලින් දාලා ඒගොල්ලන්ට දඬුවම් කළා. දඬුවම් කළා කියන්නේ පුදුම විදිහට දඬුවම් කළේ. ඒ ඊශ්‍රායල් සෙනග ගිහලා මොනවා හරි වැව්වොත් ඒගොල්ලෝ ඇල්ල සත්තු ගෙනල්ලා ඔක්කොම ගෙනල්ලා ඒව අරගෙන ඒව විනාශ කරලා දානවා. ඒගොල්ලන්ට මේ ගොයම් කරන ආයුධ මුකුත් දුන්නේ නැහැ. හරියට වද දුන්නා. ඒ වද දුන්න වෙලාවේදී දැන් බයිබලයේ කියනවා මේ ඒ වදින්න වෙලාවේදී ඒගොල්ලන්ගේ ගොයම්
දැන් ගොයන් කපපුවම ඒගොල්ලෝ කමත තියනවනේ. ඒ කමතට ගිහිල්ලානේ අර මේ ගොයා අර මේ පිදුරු ගොයමේ තියෙන පිදුරු අරන් දාන්නේ. ඒව එළියට ගිහිල්ලා කරන්න ඕනේ. මේගොල්ලෝ ගොයන් ටිකක් කොහොම හරි වවාගෙන ඒගොල්ලෝ ඒක ගෙනියනවා මුද්‍රක යන්ත්‍රයකට. ගිඩියන් මොනවද කළේ? ගිඩියන් තමයි පොඩි මිනිහෙක්. එතන කුලෙන් අඩු පොඩි මිනිහෙක් ගෙනිය. හැම එක්කෙනාම පාගොව මිනිහෙක්. ඉතින් ගිඩියන් තමයි මේව ටිකක් ගිහිල්ලා ඒව අරන් ගිහිල්ලා මුද්‍රික යන්ත්‍රය ගාවට ගෙනියනවා. මුද්‍රික යන්ත්‍රය තියෙන්නේ පොහොසත් කාලයේදී මුද්‍රික පානය හදන්න. දැන් මොන පොහොසත්ද මුද්‍රික පානය හදන්නේ? ඒ මුද්‍රික යන්ත්‍රය පාවිච්චි කරන්නේ නැතිඳ ගිඩියන් මොනවද කරේ? අර පොඩ්ඩ ගෙනියලා ඒකේ එයා තිරිඟු මඩමින් හිටියා. දැන් මේ මඩමින් ඉන්නවා. ඇයි එහෙම? එච්චරට ඒගොල්ලන්ව නින්දාවට පත් කළ තිබුණා. දෙවෙනි කාරණාව තමයි ගිඩියන් එහෙම කර හිටියා. දෙවෙනි කාරණාව තමයි ගිඩියන් මෙහෙම කර ඉඳද්දී එකපාරට දෙවියන් වහන්සේගේ දේවදූතෙක්. මම හිතන්නේ මේක යේසුස් වහන්සේ ආවේ. යේසුස් වහන්සේ මේ ලෝකෙට එන්න ඉස්සලා බොහොම සැරයක් මිනිස්සයා ඉදිරියේ පෙනිලා තියෙනවා. right? යේසුස් වහන්සේ පෙන්ලා තියෙනවා. දැන් මම හිතන්නේ මේ ආවේ යේසුස් වහන්සේ. ඇවිල්ලා විනිශ්චයකාර පොතේ 6:11 සිට 14 දක්වා කියනවා ස්වාමීන් වහන්සේගේ දූතයා ඇවිත්. ඒ දූතයා කියලා කියවන්නේ මම හිතනවා යේසුස් වහන්සේ කියලා. ඒකට ඔයගොල්ලන්ට විශ්වාස නැත්නම් අපිට සාකච්ඡා කරන කාලේදී අපිට කතා කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේගේ දූතයා ඇවිත් අභි යේෂ්ඨිය යෝවාෂ්ට අයිති වූ ඔප්‍රාහි තිබෙන අලෝන ගස යට හිඳගත්තුය. යෝවාෂ්ගේ පුත්‍ර වූ ගිදියොන් මිදියන් වරුන්ගෙන් තිරිඟු සංගවා ගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රෙහි මඩමින් සිටියේය. ස්වාමින් වහන්සේගේ දූතයා ඔහුට පෙනී ධෛර්යමත් බලවත් මිනිසය ස්වාමින් වහන්සේ නුඹ සම්පක සිටිනසේකයි කීය. දැන් එයාට කියනවා ධෛර්යවත් බලවත් මිනිසය. මේ ධෛර්යවත් බලවත් මිනිසයා අර සතුරගෙන් හැංගිලා right කවුරුත් පේන්නේ නැති තැනක කිව්වසක හැංගිලා එයා මේ වී ගන්න හදනවා ඒකෙන් right මේ හැංගිලා කරන්නේ බය කරන්නේ. නමුත් දෙවියන් වහන්සේ ඇවිල්ලා කියනවා එයාට mighty man of valor. එයාට කියනවා මේ ධෛර්යමත් බලවත් මිනිසෙ කියලා කියනවා. මේ පේතුරුස් වගේ මේ කුඩාම මිනිසෙක් ඇයි යාට ධෛර්යමත් බලවත් මිනිසෙක් කියලා දෙවියන් වහන්සේ කිව්වේ? ඇයි දෙවියන් වහන්සේ කිව්වේ යාට ධෛර්යවත් මිනිසෙක් කියලා? දෙවියන් වහන්සේ කිව්වොත් ඔයා ධෛර්යමත් බලවත් මිනිසෙක් කියලා එහෙනම් ඔයා ධෛර්යමත් බලවත් මිනිසෙක්. දෙවියන් වහන්සේ කිසි මිස්ටේක් වැරද්දක් කරන්නේ නැහැ. යාට කිසිමක් මිස් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කිව්වොත් ඔයාට ඔයා ධෛර්යමත් බලවත් මිනිසෙක් කියලා. මිනිසයා ඔයා ගැන මොනවා කිව්වත් ඔයා ධෛර්යමත් බලවත් මිනිසෙක්. විනිශ්චයකාරය පොතේ 6:15 සිට දක්වා ඔහු උන්වහන්සේට කතා කොට දැන් මට දෙවියන් වහන්සේ ඇවිල්ලා කිව්වොත් ඔයා ධෛර්යමත් බලවත් මිනිසෙක් කියලා මගේ අවධානය කොහටද යන්නේ? බලමු ගිඩියන්ගේ අවධානය කොහෙද යන්නේ කියලා. මම මේ ගිඩියන්ගේ සුදුසුකම් හොයන්නේ හැංගියන්ගේ. right? හැමදාම රින්ගල හොයන්නේ ගිඩියන්ගේ සුදුසුකම්. එයා කියනවා ඔහු උන්වහන්සේට කතා කොට ඔහු ස්වාමීනි කුමකින් මම ඊශ්‍රායල් ගලවගෙනද? බැලුව මෙනව මාගේ පවුලේ මනසේ ඉතා දිලිඳු පවුලේ. මම මාගේ පියාගේද ගේ ඉතාම කුඩා තැනක් තවීමේ කීවේය. ස්වාමීන් වහන්සේ සැබෑවක් මම නුඹට කියවේ. නුඹ එක්කෙනෙකුන් මෙන් මිදියන් වරුන්ගෙන් පහර දෙන්නේ කීසේක. එයා කියනවා ගිඩියන්ට කියනවා නුඹ ධෛර්යවත් මිනිසෙක් කියලා. එයා කිව්වම එයා ඒ කතාව වෙන අතකට හරවන්නේ. දැන් අද ලෝකයේ තියෙන ලොකු අර්බුදයකින් ඊශ්‍රායල් සෙනග හිටියා වගේ අර්බුදයකින් තියෙන්නේ. ඉතින් ඊශ්‍රායල් සෙනග බයිබලයේ කියනවා ස්වාමින් වහන්සේට මොර ගැසුවෝය කියලා. අදත් කොරෝනා වෛරස් හින්දා නෙමෙයි බොහෝ කාරණා හින්දා අද සෙනග දෙවියන් වහන්සේට මොර ගසනවා. ඒ මොර ගසන වෙලාවේදී ඒ මොර ගසන අය අතර වැඩිපුර සුදුසු අය නැහැ දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අද දෙවියන් වහන්සේ ඉදිරියේ අපි ගිඩියන්ගේ ගතිගුණ ගත්තොත් දෙවියන් වහන්සේ කියයි මට ඔයාව පාවිච්චි කරන්න පුළුවන් කියලා. එදා නික්මයාම පොතේ කියනවා මිස්රයේ වසන මාගේ සෙනග ඊශ්‍රායල් සෙනග ඊජිප්ත් රටේ මොර ගසනකොට දෙවියන් වහන්සේ මෝසෙස්ගේ දිහා බැලුවා.
අද ඊශ්‍රායල් සෙනග මුරගස්සනකොට ගිදියන් දිහා බැලුවා. අපි බලමු ගිදියන්ගේ සුදුසුකම් මොනවද කියලා. පළවෙනි සුදුසුකම ඔහු ඉතා යටහත් මිනිසෙක්. එයාගේ හදවතේ හැටියට මම තමයි සමයා කිව්වේ මම අඩුකුලේ අඩුම මිනිසයා. ඇයි ස්වාමිනී මට එයා කිව්වේ නෑ ධෛර්යමත් බලස මිනිසෙක් කියලා. එයා කිව්වේ ස්වාමිනී මම තමයි අඩුම මිනිසයයි කියලා. මට කවුරුරේ මට දෙවියන් වහන්සේ කිව්වනම් ධෛර්යවන්ත බලවත් මිනිසෙක් කියලා. මම වට පැහැරලා බලනවා කවුද කාටද ඒක ඇහුනේ. පාස්ටර්ටත් ඇහුණා නම් හොඳයි. මට හෙන සුමානේ මයික් එක දෙයි. මම චර්ච් එකේදී සාක්ෂියකුත් දෙනවා. මට දෙවියන් වහන්සේ කිව්වයි කියලා ධෛර්යවත් බලවත් මිනිසෙක් කියලා. නමුත් ඒක කියපු වෙලාවේ ගිදියන්ගේ උත්තරේ ආවේ මොකද්ද? එයාගේ හදවත වේදනාවෙන් තිබුණ දේ. එච්චට යටහත් මිනිසයා. දෙවෙනි කාරණාව තමයි ඔයාගේ හදවතේ ගැඹුරේ තියෙන්නේ මොකද්ද? ඔයාට අපි හුඟක්ම අඬන්නේ මොකද්ද? අපි ගැඹුරටම දීලා තියෙන දේ මොකක්ද? අපිට ආවේගශීලව ඒක නැත්නම් ස්පොන්ටේනියස්ලි අපේ මුඛෙන් එන්නේ අපි අඬන දේ. ගිදියන් මොනවද කළේ? ගිදියන් මේවා කර ගිදියන් බැලුවේ නෑ මට මිනිස්සු මාව හරියට සලකන්නේ මේ මාව පුසුලේ ඒව නෙමෙයි අසල්කේ. අනේ ස්වාමිනේ ඔබ වහන්සේගේ සෙනග මේ සෙනගට කණ්ඩ නෑ සෙනගට බොණ්ඩ නෑ. අනේ ස්වාමිනේ ඔබ වහන්සේ කොහෙද අපිට උදව් කරන්න ඔබ වහන්සේ නේද අපි ඊජිප්ත රටෙන් ගෙනාවේ. යා කීකේ යා යාඥා කර හිටියේ. අද බොහොම යාඥා යනවා කොරෝනා වෛරස් එකට. අපි දෙවියන් වහන්සේගේ හදවතට අත ගැසුවොත් අපි මොන විදිහේද යාඥාද කරන්නේ? මම ඊයේ අපේ චර්ච් එකේ මේ රෑ රාත්‍රියේ මේ යාඥාව තිබුණා කියනවා රෑ 12 වෙනකන්. ගියාම මම යාඥා කරන්න ගියාම මගේ කටින් ආවේ වෙන දෙයක්. ඔක්කොමලම කොරෝනා එක ගැන යාඥා කරනවා. මං කිව්වා අපි කොහොමද මේ කොරෝනා එක ගැන යාඥා කරන්නේ? කොරෝනා එකෙන් මුළු ඕස්ට්‍රේලියාවම මැරුණේ 1300යි. අද මේ ගබ්සා ක්‍රීමෙන් ලක්ෂ 3ක් මැරිලා තියෙනවා. ලක්ෂ 3ක් අපි ලේ වගුරුලා තියෙනවා මේ රටේ. මම කිව්වා අපි කොහොමද මේ ගැන යාඥා කරන්නේ? අද කාම විත්‍යාචාරී හින්දා කොපමණ දරුවන් මේ නරකාදියට යනවද? කොපමණ දෙමාපියන් අඬනවද? සමහර විට මම හිතනවා නේ ස්වාමිනී මේ දරුවා ගැබ්බාගත් දරුවන්ව ඒගොල්ලන්ව කුසේ මරණ විට ඒ කුඩා දරුවා කෑ ගහලා අඬනවා. ඒක දරුවට අම්මා කියන්න දන්නෙත් නැහැ. ඒ දරුවා සමහරට කියන්නේ අනේ අම්මේ මරන්න එපා මනවාව මරනවායි කියලා. ලක්ෂ 3ක් 1300යි කොරෝනා වෛරස් එකෙන් මැරුණේ. අපි අරකට යාඥා කළේ නැහැ. මේකට යාඥා කරනවා. අපි දෙවියන් වහන්සේගේ හදවතට අත ගසන්න ඕනේ. ඒ අත ගසපු වෙලාවට අපිට යම් කිසි කෙනෙක් ඇවිල්ලා කියපු වෙලාවට අපි එයා මට කරපු ප්‍රශංසාව නෙමෙයි මගේ හදවතෙන් එන්නේ මගේ හදවතේ තිබුණ වේදනාව. මම මේ YouTube එක දැක්ක මේකක් මේ බෝෂිනගේ ලේඩි කෙනෙක් මෙහෙම කියනවා මගේ දෙවෙනි දරුවාව මම ගබ්සා කිනුඹ වෙලාවේදී මට සිහියව තිබුණා. මගේ ඉස්සරහ පිට ඒගොල්ලෝ කළේ ඒගොල්ලෝ මගේ දරුවගේ කෑලි අරගෙන මේසුඩ තියලා ඒක කියනවා I was awake මගේ බෝෂන් කියලා ඒ දොස්තරලා ඒ කෑලි ගණන් කළයි කියලා. ඒගොල්ලෝ කියනවා ඒ කෑලි ගණන් කරලා ඔක්කොම සෙට් කරලා බලනවා ලදුරගේ ඔක්කොම කෑලි ආවද කියලා. එයා කියනවා එදා ඉඳලා එයාට එපා වුණායි කියලා. එයා කියනවා ඒක මට ඒ පීඩාව කළේ දරුවට පමණක් නෙමෙයි මටත් කියලා. අද අපිට නීතියෙන් තහනම් කරලා තියෙනවා ඒගොල්ලන්ට කියලා කවුන්සල් කරන්න. ඒගොල්ලන්ට කරන්න එපයි කියන්නේ කියලා. අපි මේ වලට නෙමෙයි අඬන්නේ. අපි කොරෝනා වෛරස් එකකින් නැති වෙන පොඩි හානියට. මොකද දන්නවද? කොරෝනා වෛරස් එක අපේ පර්ස් එකට තට්ටු වුණා. දෙවියන් වහන්සේගේ හදවතට අත ගැස්සුවොත් දෙවියන් වහන්සේ හොයන්නේ උන්වහන්සේගේ හදවතට අත ගැසපු අය මේ දවස්වල මේ ලෝකයේ අන්ධකාරයේ තිබිදී නැකිටලා බැබිලෙන් ස්වාමීන් හොයන්නේ උන්වහන්සේගේ හදවතට අත ගැසපු අය. ගිදියන්ට කතා කරලා කියපම
ගිඩියන්ට ප්‍රශංසා දුන්නම ගිඩියන්නේ ප්‍රශංසාව ඇහුන්නේ නැහැ වගේ ගිඩියන් කතා කරන්න පටන් ගත්තා ස්වාමිනේ රටේ තියෙන තත්ත්වය බලන්න කියලා. වහන්සේගේ හදවතට අතගස්සලා සේවය කරන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි ගිඩියන් ආපුවම මහන්සි වෙලා වැඩ කරන මිනිහෙක්. මහන්සි වෙලා වැඩ කරන්නේ නැති මිනිසුන්ට කම්මැලි මිනිසුන්ව බෑ දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න. තුන්වෙනි කාරණාව තමයි අපිට ආත්මික බඩගින්නක් තියෙන්න ඕනේ. ඒ ගිඩියන් හිටිය කාලෙදී වටේම තිබුණේ රූප වන්දනා. මේ ඊශ්‍රායල් දේශේ වටේම රූප වන්දනාවල් තිබුණා. ටික දෙනයි දෙවියන් වහන්සේ හිටියේ. අද ඕස්ට්‍රේලියාවේ බලනකොට වටේම අපි මේ ලොකු වන්දනා නොකරන්න පුළුවන්. නමුත් අද දෙවියන් වහන්සේ සුළු කළා. දෙවියන් වහන්සේ ගණන් ගන්නෑ. අපි දෙවියන් වහන්සේ මුල් තැන දීලා නැහැ. අපි ඒ නිසා අපි රූප වන්දනාවට ගිහලා තිනවා. අපි මේ ලෝකේ දේවල් වලට ඇදලිව දීලා තිනවා. ඒ සෙනග අතුරේ මෙච්චර ඒගොල්ලන්ගේ පියා හිටම්ම රූප වන්දනාවේදී හිටිය අතරේ ගිඩියන් දෙවියන් වහන්සේට පමණයි උන්වහන්සේට පමණයි නමස්කාර කළේ. right පස්වෙනි කාරණා පළවෙනි කාරණාව යටහත් මිනිසෙක් දෙවෙනි යටහත් මිනිසෙක් දෙවෙනි කාරණාව යාගේ හදවතේ පියාණන් වහන්සේගේ හදවතට අතගාසලා එයා අනිත් මිනිස්සු ගැන කල්පනා කළා. තුන්වෙනි කාරණේ එයා මහන්සියලා වැඩ කළා. හතරවෙනි කාලේ තමයි එයාට ආත්මික බඩගින්නක් තිබුණා. පස්වෙනි කාරණාව තමයි එයාට බය සාමාන්‍ය මිනිස්සු බය තිබුණා. සාමාන්‍ය මිනිස්සු බය තිබුණා. නමුත් දෙවියන් වහන්සේ යමක් කරන්න කියපම එයා සාමාන්‍ය මිනිස්සු බය පැත්තකට දාලා දෙවියන් වහන්සේ කියපු දේ කළා. මම පෙන්නන්නම් ඒකට ඉන්සිඩන්ට් එකක්. ඒ වාගේ අද දැන් මම මෙහෙම කතා කරනකොට වඩාත් තියෙනවා මිනිස්සු බය. මාව කවුරු උත්තර දීලා අල්ලන් යයි කියලා මිනිස්සු බය තියෙනවා. නමුත් මම මිනිස්සු බයෙන් ජයගෙන සත්‍ය ප්‍රකාශ කරන්න ඕනේ. විංශකාරයාගේ පොතේ 6:22 කියනවා එවිට ගිඩියන් තමගේ ගිඩියන්ට කියනවා ගිහිල්ලා මේ තාත්තගේ දාලා තියෙන ඔය මේ රූප ඔක්කොම කඩලා දාන්න කියලා. බයිබලයේ කියන දෙවියන් වහන්සේ යාට කියනවා එවිට ගිඩියන් තමගේ වැඩකාරයන්ගෙන් 10න් කැඳාගෙන ස්වාමීන් වහන්සේ උට කීලෙස කළේ. ඔහු තමගේ පියාගේ ගේ වැසියන් නිසාත් නුවර වැසියන් නිසාත් එය දවාලේ කරන්ට බයව රාත්‍රියේ කළේ. බය වුණත් දෙවියන් වහන්සේ කියපු දේ කරන්න. තව සිද්ධියක් වුණා දෙවියන් එයා ඔහුගේ බය පෙන්නවා බයෙන් ජයගත්තට පෙන්නවා. එයාට කිව්වා මේ ගිඩියන්ගේ කඳුරට යන්න කියලා. කිව්වා කඳුරට යනවනකොට බය නම් පූරා සමග යන්න කියලා. එයාගේ සේවකයා වූ පූරා සමග යන්න කියලා. විංශකාරය පොතේ 7:10 සිට 11 දක්වා. නමුත් නුඹ බැස යන්න බය නම් නුඹේ මෙහෙකරු පූරා සමග කඳුරට බැස යන්න. එවිට ඕන් කියන දේ නුඹට ඇසුනාම කඳුරට බැස යන්න නුඹේ බලවල යන්නේ කිව්වේ. එවිට ඔහු තම මෙහෙකරු පූරා සමග කඳුරේ අයිනේ ආයුධගත් මිනිසයා විතර බැසේ. කියන්නේ පූරා ගියේ බයින්ද. අපිට බය තියෙනවා. සමහරට බයනතු කතා කරන්න කියනවා නෑ කතා කරන්න බය තිබුණත් සත්‍ය ප්‍රකාශ කරන්න දෙවියන් වහන්සේ තියෙන ආදරය ප්‍රකාශ කරන්න right දැන් අපි ගෙනත් පස් දෙනක් ගිඩියන් ගැන right so අපි හැම කෙනාටම පුළුවන් මේක තියුණ ගන්න අපි හැම කෙනාටම පුළුවන් right දැන් අපි බලමු ගිඩියන්ගේ ආමිය ගැන right බටියෝ ගැන දැන් ගිඩියන්ට කිව්වා දැන් ලෑස්ති වෙන්න සප්නට යන්න කියලා ඉතින් එයා බටියෝ කීපයක් ලෑස්ති කරගත්තා ඒ බටියෝ කීපයක් ලෑස්ති කරගත්තම එතන හිටියා 32000 බටියෝ 32000 හිටියා දැන් එදා ඒ රට දිහා බලපුවම 32000ට වැඩි මිනිස්සු හිටියා නමුත් 32000යි ආවේ ඒ වගේ අද සභාව ගත්තම සභාවට ක්‍රිස්තියානිකා එන්නේ නැති ගාන වැඩිපුර ඉන්නවා. නමුත් සභාවට එන ගාන 32000කට සමාන කරන්න පුළුවන්. 32000ක් එනවා සභාවට. අපි percentages හැටියට ගමු 32000ක් එනවා. right? දැන් දෙවියන් වහන්සේ උන්වහන්සේට ලොකු සේවාවකට තෝරා ගන්න අයට උන්වහන්සේ විභාග දෙනවා. ඒගොල්ලන්ව පරීක්ෂා කරලා බලනවා. අපි දන්නවා උපතිපතේ 22 කියනවා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පරීක්ෂා කරමින් මෙච්චර වයසක මිනිහට පරීක්ෂා ඇවිල්ලා මොකද ලොකු උසස් වීමකට දෙන්න ඉස්සලා විභාගයක් තියෙනවා. විභාග ගැන අපි බය වෙන්න නරකයි. විභාග දෙන්නේ අපි උසස් කීම් කිරීමට. දැන් මේගොල්ලන්ට 32000ක් ඉන්නවා. ඒකින්ද පළවෙනි විභාගෙ දෙනවා. ඒකට කියනවා එබැවින් බය 73 බය තැති ගැන්මද ඇති කවුරු නුමුත්
ගිලියඩ් කන්දේ සිට හැරී අයවයි සෙනගට ඇස්ලෙන්ට ප්‍රසිද්ධ කරන කීසේක මම මේ පණිවිඩයට මාතෘකාවට දාන්නගේ හැරී නොයන්ඩ කියලා හැරි නොයන්ඩ කියලා හැරි කියන මිනිහගේ නම නෙමේ මේ නැවතත් හැරි නොයන්ඩ කියලා හොඳ රයිට් බය නැතුව ඇති කඳුරු නුමුත් ගිලියද කන්දේ සිට හැරි ඒවයි සෙනගට ඇසෙන්ට ප්‍රසන්න කිවේ දැන් පල්ලියනවා හැමයි රේතම පල්ලියනවා දසයෙන් කොරසත් දානවා ඔක්කොම දානවා හැබැයි උලු කැක්කුමත් තියෙනවා පාස්ටර් කියනවා බඩි කැක්කුමත් තියෙනවා තාත්තා පාස්ටර් කියනවා උදේ නැගිටලා බයිබලේ කියවන්නේ හැම දෙෙම නිකන් බබා වගේ ඉන්නවා බබාලා එක්ක බබාට යේසුස් වහන්සේගේ බණාලිය වෙන්නත් බෑ බබාට මේ යුද්ධයට යන්නත් බෑ ඉතින් ඒගොල්ලන්ට කියනවා බහයට හැරලා යන්න කියලා. ඒතර කියනවා 22000ක් හැරී ගියේය. 22000ක් හැරී ගියේයි කියලා. right? දැන් ඒගොල්ලෝ තමයි කම්මැලි බයිබලේ කියවන්නේ. ඊට පස්සේ දැන් 10000ක් ඉන්නවා. මේ 10000 මරාගෙන මැරෙන්න ලෑස්ති. ඒගොල්ලෝ දැනගත්තා මිදියන්ලට 135000ක් ඉන්නවා. මේගොල්ලන්ට ආයුධයක්වත් නැහැ. මේගොල්ලන්ට මිටියක්වත් නැහැ අතේ. ඒ වුණාට අපි ප්‍රසංසා කල්ලා ගීතිකා කල්ලා සද්ද දාලා ඩ්‍රම්ස් ගහලා උඩ පැනලා ලොකු ගීතිකා කල්ලා මේ 10000 හරිම බලවත් 10000ක්. දැන් ගිඩියන් ටිකක් බයයි මොකද 30 මෙතන ඉන්නේ 10000යි. විනිශ්චයකාරය පොතේ 7 සිට 5 දක්වා 5 සිට 7 දක්වා. ඔහු අතර ළඟට ගෙන සෙනග ගෙන ආයේ ස්වාමීන් වහන්සේ ගිඩියන්ට කතාවකට කියනසෙක් බල්ලා ලෙවකා බොන්නක් මෙන් ඔයා වයිෆ්ට කතා කරන්නක් මෙන් ඔයා කාරක එලවන්නක් මෙන් අපි හිතන්න නැති ස්ථානවල දෙවියන් වහන්සේ අපි දිහා බලන් ඉන්නවා අපි උසස් කිරීම පිණිස බල්ලා ලෙවකා බොන්නක් මෙන් තමුන්ගේ දිවන් ලෙවකා වතුර බොන හැමදෙනාම වෙනමද බොන්ට දනගස්න හැමදෙනා වෙනමද සිටවන්නයි ගිඩියොන්ට කීසේක තමුන්ගේ අත කටර ලවා ලෙවකා බීවා වූ මනුෂ්‍යයන් ගණන 300ක්. සෙනගගෙන් අනිත් සියල්ලෝ වතුර බොන පිණිස ධන නැමුවෝය. දැන් සමහරු මම පෙන්නන්න බල්ලෙක් කොහොමද වතුර මේ බොන්නේ? බල්ලා බොන්නේ මෙහෙමනේ. මෙහෙමනේ වතුර. රයිට්? මෙහෙම වතුර බීපු අය. බල්ලෙක් වතුර බොන්නේ එහෙමයි. එහෙම අය 300යි. අනිත් එක් අය ඔක්කොම වතුරේ බෑගෙන බීගෙන නාගෙන ඔක්කොම කරගත්තා. ස්වාමීන් වහන්සේ ලෙවකාව බීවව මනුෂ්‍යයන් 300 ලවා නුඹලා ගලවා මිදියන් නුරින් අතර පදන්නේ. අනික් සියලු තම තමුන්ගේ ස්ථානවලට යත්වේ කිව්වේ. සමහර ධන හිටම නෙමෙයි. අනිත් මිනිස්සු ධන නමාගෙන වතුර බිව්වේ. මොකක්ද ඒකේ තේරුම? ඇයි ඒගොල්ලෝ යන්න කිව්වේ? මොනවද වතුර කියන්නේ? වතුර කියන්නේ මේකයි. මම විශ්වාස කරන වතුර මෙතනල කිව්වේ ආත්මික පැත්ත බලනකොට මේක දෙවියන් වහන්සේගේ වචනේ. ඉතින් මොකද්ද වැරද්දක් තියෙනවද? අපි දෙවියන් වහන්සේගේ වචනේ පුළුවන් තරම් බොන එක වැරද්දක් තියෙනවද? ඒක ජීවමාන බුදුන්ස් කියන ලිවිං වෝටර් කියලා ජීවමාන ජලය කියලා. එපිස 5:26 කියනවා එසේ කලේ සබාව සුද්ධව කැල්ලකෝ රැළියෝ බැඳු නැතුව නොන්සගේ මම ඉතුරු ටික දාන්න ජලයෙන් සේදීමෙන් කියලා. පිස 5 කියවලා බලන්න කියන උන්වහන්සේගේ වචනය ජලයට සමාන කරලා තියෙනවා. පින්තූරය දාන්න බලයි. එසේකියල් 30:24-25 දක්වා කියනවා දැක්කද බල්ලෙක් වතුර බොන හැටි පූසෙක් වතුර බොන පූස දිහාත් බලන්න. දැන් බල්ලා දැක්කද අපේ ගෙදර හිටිය අර මේ දකුණු පැත්තේ වතුර බොන බල්ලා වගේම බල්ලෙක්. ඒ බල්ලා වතුර බොන හැටි බලන්න පූසා එයාගේ ලෝකේ ජීවත් වෙන්නේ. එසේකියල් 30:24 කියනවා එසේ මම ජාතින් අතරින් නුඹලා රැගෙන සියලු දේශවලින් නුඹලා රැස් කර නුඹලාගේ රටට ගෙනිමි. නුඹලා පිරිසිදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසිලන්නෙමි. දැන් මේකෙන් මොනවද කියන්නේ? ඇයි වතුර බීමේ වැරද්දක් තියෙන්නේ? 9700ක්ට මොනවද උනේ? ඒගොල්ලෝ මොනවද කළේ? ධන නමාගෙන ඒගොල්ලෝ හැම බයිබල් ස්ටඩි එකටම යනවා. ඒගොල්ලෝ හැම යාඥා මීටිමකට යනවා. ඒගොල්ලෝ හරි ආසයි දේශනා කරන්න. ඒගොල්ලෝ හැම දෙයකම ඒගොල්ලන්ට අදහසක් තියෙනවා. හැබැයි ලෝකෙ වෙන්නේ මොනවද දන්නේ නැහැ. ලෝකෙ වෙන්නේ මොනවද දන්නේ නැහැ. මේ අද වෙන දෙයට මේක ආත්මික තේරුමක් තියනවද? එහෙම නැත්නම් මේක සාමාන්‍ය දෙයක්ද? ඇයි අද අපිට මේ විදිහේ සාගතයක් ඇවිල්ලා තියෙන්නේ?
ඇයි මේ රටේ භූමිකා වෙන්නේ? අද මොනවද ඊශ්‍රායල් දේශය වෙන්නේ? අද මොනවද බටහිර දේශය වෙන්නේ? සිරියාවේ මුන්නේ මොනවද? ඒව දන්නේ නැහැ. හැබැයි බයිබල් ස්ටඩි කරනවා. අර වටපිට තියෙන දේ දෙවියන් වහන්සේගේ වචනේ අද මොනවද කියලා තියෙන්නේ කියලා බලන් ඉන්නේ. ඒගොල්ලෝ හරිම අසංවේදී ලෝකයේ වෙන දේවල් වලට. අපි අද දෙවියන් වහන්සේ සමග ඉඳගෙන ඉන්නවා නම්, උන්වහන්සේගේ මනවාලිය වීමට පිණිස උන්වහන්සේ සමග ඉඳගෙන ඉන්නවා නම්, අපි අද වටේ පිට තියෙන දේවල් වල අපිට දැනුමක් අවශ්‍යයි. අපි අහන්න ඕනේ ස්වාමීනි මම මොනවද කරන්න ඕනේ ඒ වෙන දේ නිසා. අපි ප්‍රතිචාරය දක්වන්න ලෑස්ති වෙලා සිටිය යුතුයි. අපි ඇයි කොරෝනා වෛරස් එකට වැඩිපුර යාඥා කළේ අනිත් දේවල්ට වැඩිය? මොකද අද අපි දුහන්නේ අපිට ඉස්සරහා පේන දේ පමණයි. අපිට ආත්මික දේ පේන්නේ නැහැ. බල්ලා ලෙවකා බොන්නක් මෙන් අපි ඒ විදියට දෙවියන් වහන්සේගේ වචනේ දිහා බැලිය යුතුයි. දැන් අපිට තියෙන වෙනසක් පූසෙක් වතුර බොන විදියයි බල්ලෙක් වතුර බොන විදියයි. තේරෙනවද? පූසා ආපුවම ආවේ තුරුල්ලට වෙලා මේ මොනවා වුණාද ගෙදර මොනවා වෙනවද දන්නේ නැහැ. ගෙදර හොරෙක් ආවත් පූසා දන්නේ නැහැ. පූසා කියලා හැංගෙනවා ගෙදරට හොරෙක් ආවොත්. නමුත් අපේ ගෙදර බල්ලෝ හිටියා. අපි දන්නවා බල්ලා සද්දක් ආපු හැටිය ඌ මොනවා කකා හිටියත් කන්ද කිස්සෝ දුවගෙන යනවා එතනට කියලා බලන්න. මගේ ස්වාමි පුරුෂයාගේ මගේ ස්වාමියාගේ වස්තුවට මගේ ස්වාමියාගේ දේපලවලට කවුරු හරි හානියක් කරන්න ඇවිල්ලා තියනවාද කියලා. ඒකෙන් සන්තෝෂ වුණායින් පස්සේ තමයි ආයත් යන්නේ වතුර බොන්න කෑම කන්න. මම දැකලා තියෙනවා අපේ බල්ලෝ. අපේ රිටේ ජර්මන් ෂෙපර්ඩ් බල්ලෝ හිටියා. අපි දැකලා තියෙනවා කොහොමද ඒගොල්ලෝ හැසිරෙන්නේ කියලා. නමුත් පූසා ජීවත් වෙන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ. බල්ලෙක්ව වෝක් එකක් අරන් යනකොට බය නැතුව අද ඕස්ට්‍රේලියාවේ සමහර තැන්වල තරුණ ගෑනු ළමයි යන්නේක භයානකයි. නමුත් බල්ලෙක්ව අරන් ගියොත් එක්කෙනෙක් යාගේ දිහා බලන්නේ නැහැ. මොකද බල්ලා දැක්කොත් මේ මගේ මාව අරන් එන ඒ ස්ත්‍රිය මගේ නායකයා මගේ මාස්ටර් මොනවාරි හානියක් වෙනවා කියලා එයා යාගේ ජීවිතේ බලන්නේ නැතුව සටනට එනවා බය නැතුව. අද දෙවියන් වහන්සේ කියනවා මේ ලෝකයේ දේවල්ට හානි වෙනවා. ඕගොල්ලන්ට පේනවද ඒක? නැත්නම් ඕගොල්ලන්ට පේන්නේ ඔයගේ සාක්කුවට වදින්න දේ පමණක්ද කියලා. දෙවෙනි පේත්‍රුස් 1:19 කියනවා ලියවිල්ලේ කිසි අනාගත වාක්‍යයක් යමුසේ අභිප්‍රාය හට නොගෙන බව අල්ලියම පැමිණ පහනක් තාරකාව නුඹලා සිත්ලේ පායන තුරු තැන්ට බවලන පහනක් මෙන් එය උන්වහන්සේගේ වචනය අනාගත වාක්‍ය පහනක් කියලා. අනාගත වාක්‍ය පහනක් කියලා. right? ඊටාත්ම අවශ්‍යයි. right? ඊට පස්සේ බලමු දැන් මේ විනිශ්චයකාර පොතේ 7:16-17 මගේ කාලය යනවා මම ඉක්මනට යන්නම්. ඔහු ඒ මිනිසයන් 300 කණ්ඩායම තුනකට බෙදා ඔවුන් සියල්ලන් අතට හොර නෑද ඇතුලේ පන්දම්ද ඇති හිස් කලදදී ඔවුන්ට කතා කොට මා කරන හැටියට බලාගෙන කරන්න. මා කඳවුර අද්දරට පැමිණාම මා කරන හැටියට නොබලා කරන්න. ඒගොල්ලන්ට කිව්වා ඒගොල්ලන්ගේ අතට දුන්නේ මොනවද? හොර නෑවක් දුන්නා. ඊට පස්සේ හිස් කලයක් දුන්නා. ඒ කලය ඇතුලේ පන්දමක් තිබුණා ලයිට් එකක්. මොකද්ද ලයිට් එක කියන්නේ? අපි ඉස්සෙල්ලා කිව්වා දෙවෙනි පේත්‍රුස් එකේ අපි කිව්වා ලයිට් එක කියන්නේ අනාගත වාක්‍යය. දැන් එලයිජා කාමල් කන්දරේ මාද කියම ගියපුකද ඒ අනාගත වක්තරු. එයා ලයිට් එක අරන් ගිහිල්ලා යක්ෂ බල බිඳලා දැම්මා. අපි ප්‍රොෆෙටික් වර්ඩ් අනාගත වාක්‍ය තුලින් යක්ෂ බල බිඳින්න පුළුවන්. යක්ෂයව පරාජය කරන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ බලය මේ ලෝකයට ප්‍රකාශ කරන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ අනාගත වාක්‍ය තුලින් ප්‍රොෆෙටික් වර්ඩ් එක තුලින්. right? ඉතින් දැන් ඒගොල්ලන්ට දුන්න මේ ටෝච් එකක් එලියක් දුන්නා. ඒක තිබුණේ මැටි පහන ඇතුලේ. ඇයි මැටි පහන ඇතුලේ දෙන්නේ? මැටි පහන කියන්නේ මොකද්ද? අපි තමයි මැටි පහන. අපිට කියනවා අපි මැටි පහන. right? විනිශ්චයකාරය පොතේ 7:16 ඔවුන් හිස් කලද දුන්නා කියලා. ඊට පස්සේ කියනවා මැටි භාජන. මැටි භාජන කියන්නේ හිස් මැටි භාජන. ඒ කියන්නේ කවුද? මොළුවේ ඉදිච්චවට මැටි භාජන නෙමෙයි. හිස් මැටි භාජන කියන්නේ යහපත් මිනිසයන්ට හිස් මැටි භාජන. සිතින් දිලින්දු ආශිර්වාද ලද්දෝය.
මත්සද ස්වර්ග රාජ්‍ය වුන්ගේ හිස් භාජනය අපි ඇතුළේ තියෙනවා යේසුස් වහන්සේ අපි ඇතුළේ ඉන්නවා යේසුස් වහන්සේ බයිබලයේ කියනවා එලිතර පුතේ 19:10 යේසුස් වහන්සේගේ සාක්ෂිය අනාගත වාක්‍ය ආත්මයයි මට කිව්වේ නුවන්සේගේ සාක්ෂිය අපහදවට තියෙනවා අපි තුල තියෙන යේසුස් වහන්සේව ලෝකෙට පෙරෙන්න ඕන නම් මේ අපි කැඩෙන්න ඕනේ අපි ඇතුළත කොපමණ ආලෝකයක් තිබුණා නම් මේ මැටි ආලෝකය වැහිලා නම් තියෙන්නේ ආලෝකය පේන්නේ නැහැ 19 පදේ කියනවා මෙසේ මැද්දේ යා මේ මුල මර කල හැටියට ගිඩියොන් ඔහු සමග කඳුරට අද්දරට පැමිණ හොරණෑ පිඹ තමන්ගේ අත්තුල තිබූ කලගිරි බින්දය කාණ්ඩායම් තුනම හොරණෑ පිඹ කලගිරි බිම දමා වමතින් පන්දම පිමින පිණිස දකුණෙන් හොරණෑද අල්ලාගත්තේ ඒගොල්ලන්ට කියනවා ජය ගන්න ඕන නම් අපි දෙවියන් වහන්සේ ඉදිරියට අපි සටන ඉදිරියට ගියාම අපි දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරන්න ගියාම අපි කැඩෙන්න ඕනේ අපි කැඩුනම අපි තිබුණ ඒ අනාගත වාක්‍ය මිනිස්යන්ට පේන්න යනවා බයිබලයේ කියනවා අන්තිම කාලයේදී උන්වහන්සේගේ අනාගත වාක්‍යයේ උන්වහන්සේ නැවතත් ඔසවනවා කියලා ක්‍රියාපොතේ 2:16 සිට 21 දක්වා අපි යේසුස් වහන්සේ සමග ඉඳගෙන සිටින්නේ අද බොහෝ දේවල් ලෝකේ වෙනවා දෙවියන් වහන්සේ කියනවා මම කවුරෙකු යවන්ද අප උදෙසා යන්නේ කවුද කියලා දෙවියන් වහන්සේ කියනවා අප උදෙසා යන්නේ කවුද කියලා උන්වහන්සේ කියනවා අපි වචනේ තියෙනවා අපි කැඩෙන්න ඕනේ කැඩුනම දැන් ඒ ආලෝකයේ පාපම අපිට උන්වහන්සේ දෙන හොරණෑව ඒ හොරණාවෙන් දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරපුවම යක්ෂයා පරාජය වෙනවා පළවෙනි රාජාලියේ 18 කියවලා බලන්න එලයිජා ඇවිල්ලා ප්‍රකාශ කරාම එලයිජා ඉදිරියේ ඒ යක්ෂය වන්දනා කරන බාල්ගේ ප්‍රොෆෙටවරු 450 එලයිජා තනියම හිටියේ මැටි භාජනය කැඩුනම අපිට පුළුවන් උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කරන්න 19 වෙනි පදේ කියනවා මෙසේ මධ්‍යම යාමේ මුලදී මුර මාළු කල හැටියට ගිඩියොන්ද ඔහු සමග සිටින කඳුර අද්දරට පැමිණ හොරණෑ පිඹ කලගෙඩි බින්දුවය ඒ කලගෙඩි බින්දම මේ එතන ඒගොන්ට ජය ලැබුණා කියලා තියෙනවා අපි තුල ඉන්න යේසුස් වහන්සේ ලෝකෙට පේනවාද ඒ ලෝකෙට පේන්නම් අපිට දෙවියන් වහන්සේ උදරේ කැඩෙන්න ඕනේ දැන් මම කිව්වා ඕගොල්ලෝ ලොකුවට හිතන්න ඕනේ ලොකුවට හිතන්නේ මෙහෙමයි මුළු ලෝකේ වෙන දේවල් වලටම බරක් අපිට එන්න ඕනේ මේ ලෝකෙක් වෙන්න නෙමෙයි බරක් අපිට එන්න ඕනේ ජෝසප්ට දෙවියන් වහන්සේ දුන්න ස්වප්නය ඒ ස්වප්නේ ආපුවම එයා දැනගත්තා මේ ස්වප්නය ගැන එයා මෙනෙහි කරන්න දැනගත්තා මේ ලෝකෙට විශාල හානියක් වෙන්න යනවා දෙවියන් වහන්සේ මාව පාවිච්චි කරන්න යනවා කියලා. ඒ දේ දැනගෙන එයා පොටිෆර්ගේ ගෙදර ඉන්නකොට මෙච්චර දර්ශනයක් තියාගෙන ඒ පුටිගවේ ගෙදර වහලෙක් හිටිට වැඩ කළා. හිරගේ ගිහිලා බොහොම යටහත්ව වැඩ කළා. නමුත් එයාට තිබුණා බරක් අනේ ස්වාමිනේ මේ ලෝකෙම විනාශ වෙන්න යනවා. අනේ වහන්සේ මාව පාවිච්චි කරන්න කියලා මම යාඥා කරනවා. එයා යාඥා කරන්න පටන් ගන්න තේරුණා. යාව දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා කියලා. අද දෙවියන් වහන්සේ කියනවා කවුරෙකු යවම්ද අප උදෙසා යන්නේ කවුද කියලා. ෆිලිපි 3:20 කියනවා අපි ස්වර්ග රාජ්‍ය පුරවැසියෙ කියලා. ගලාති 3:29 කියනවා අපි ආබ්‍රහම්ගේ බීජය ගෝත්‍රය නෙමෙයි අබ්‍රහම්ගේ බීජය කියලා. රෝම 4:13 කියනවා මක්නිසාද ආබ්‍රහම්ට ඔහුගේ වංශයට නෙමෙයි ඒ සිංහල බයිබලයේ වැරදි කියලා තියෙනවා. බීජයට හෝ ලෝකේ උරුමක වන්නේ කියනවා අපි ආබ්‍රහම්ගේ බීජය හැටියට ආබ්‍රහම් මුළු ලෝකේම උරුමකාරය නම් අපි ඒ පොරොන්දුව හැටියට අපි මුළු ලෝකේම උරුමකාරය කියලා. අපි යේසුස් වහන්සේ සමග ආපම මුළු ලෝකෙටම රාජ කරන්න යන්නේ. හැබැයි ඒක යටහත්කම තුලින් ඒ වගකීම අපි ගන්න ඕනේ. ඊට පස්සේ කියනවා එපිසෝඩ් 2:6 කියනවා ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග අපි හිඳුවසේක.
එහෙනම් අපි එතන ඉඳගෙන අද ඊශ්‍රායල් දේශයේ යන ප්‍රශ්න ගැන, සිරියාවල යන ප්‍රශ්න ගැන, ඔස්ට්‍රේලියාවල යන ප්‍රශ්න ගැන, ඇමරිකාවේ යන ප්‍රශ්න ගැන, අප්‍රිකාවේ යන ප්‍රශ්න ගැන මේ ඔක්කොම ප්‍රශ්න වලට බර දෙවියන් වහන්සේට තියෙනවා. අපි ඒ බර ගන්න ඕනේ. අරගෙන ජෝසප් වගේ යටහත් ඉන්න ස්ථානයේ සේවය කරන්න ඕනේ. ජෝසප් අවුරුදු 10ක් හිටියා, 10 අවුරුදු 3ක් පොටිෆර්ගේ වැඩ කළා, අවුරුදු 7ක් හිරගේ හිටියා. නමුත් එයාට බර තිබුණේ හිරගේ ඉන්න එක නෙමෙයි. දෙවියන් වහන්සේ දුන්න බර ගැන. ක්‍රියා 1:8 කියනවා, නමුත් සුද්ධාත්ම වහන්සේ නුඹලා පැමිණි කල නුඹලා බලය ලබන්න ඕනේ. ඒත් නුඹලා යෙරුසලමේද, යුදේද, සමාරියේද පොළවේ සීමාව දක්වා. අද ඒක දුන්නේ පොඩි සභාවකට. ඒගොල්ලෝ කිව්වනම් අයියෝ අපි පොඩි සභාවක්, අපිට බෑ මුළු ලෝකෙම බර ගන්න කියලා. එහෙනම් අද අපි කොහෙද? දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේගේ හදවතේ බර ලබා ගන්න කියලා. පළවෙනි පේතෘස් 1:5-9 කියනවා එසේ මේ කාණ්ඩ නිසාම මුළු උත්සාහයෙන්ම බයිබලයේ කියනවා අපිට දෙවියන් වහන්සේ තුල මේ දීලා තියෙන කැඳවීම සම්පූර්ණයෙන්ම යන්න ඕන නම් උන්වහන්සේ අපිට පොඩි රහසක් දීලා තියෙනවා. පළවෙනි පේතෘස් 1:5-9 දක්වා. හලෙලුයා. එසේ මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමග ගුණය සමග දැනගැන්මද, දැනගැන්ම සමග පමණ දැන ක්‍රියා කිරීමද, පමණ දැන ක්‍රියා කිරීම සමග ඉවසිල්ලද, ඉවසිල්ල සමග දේව භක්තියද, දේව භක්තිය සමග සහෝදර ස්නේහයද, සහෝදර ස්නේහ සමග ප්‍රේමයද සපයා ගන්න. මක්නිසාද මේවා නුඹලාට තිබේ නම්, වැඩි වේ නම් අපගේ යේසුස් ස්වාමීන් ක්‍රිස්තුස් වහන්සේ දැනගැනීමෙහි කම්මැලි බවටවත් අපල බවටවත් පැමිණෙන්ට ඒවා නුඹලාට ඉඩ නොදෙයි. නමුත් මේවා නැති තැනැත්තේ තමාගේ පරණ පව්වලින් පවිත්‍ර කරනු ලැබූ බව මතක නැතිකොට ළඟ තිබෙන දේ පමණක් බලමින් අන්ධව සිටී. ගෙඩියන්ගේ කතන්දරේ ගාක් දේවල් ගෙනන්න පුළුවන්. අපි දැන් දැක්කා ගෙඩියන්ගේ කතන්දරේ බලනකොට අපි මේ ලෝකේ වෙන දේවල් වලට දෙවියන් වහන්සේගේ හදවතට අත ගැස්සුවොත් අපි ආසයි දෙවියන් වහන්සේගේ ආස. මම අපි දෙමෝපිය හැටියට අපි ආසාව අපේ දරුවන් ඉහළම ස්ථානයට යනවා. අපිට වැඩි අපේ දරුවෝ ඉගෙන ගත්තොත් අපි ආසයි. අපිට වැඩි අපේ දරුවෝ දෙවියන් වහන්සේට සේවය කළොත් අපි ආසයි. ඒ වගේ අපේ දෙවියන් වහන්සේගේ ආසාව අපි උන්වහන්සේ අපිට සලස්වන තියෙන ස්ථානයේ ඉහළම ස්ථානයට යන්න. ඒ වෙනුවෙන් අපි යේසුස් වහන්සේ සමග ඉඳගෙන ඉන්න ඕනේ. අපි අපේ අතේ තියෙන දේ බලන්න එපා. කියන්න ස්වාමිනී මට වහන්සේ සමග ඉහළම ඒ වහන්සේව සන්තෝෂ කිරීම පිණිස වහන්සේ තියෙන ඉහළම ස්ථානයට යන්න මම සූදානම් ස්වාමිනී. ඒක වෑ තුලින් සෙනග 10000ක් ස්වර්ග රාජ්‍යයට ආවොත් 3 දෙනෙක් ආවට වැඩි හුඟක් හොඳයි නේද? නමුත් දෙවියන් වහන්සේ පුළුවන් අපිව පාවිච්චි කරන්න. ඒ නිසා අපි යටහත් වෙන්න ඕනේ. අපි ටීචබල් වෙන්න ඕනේ. අපිට ඉගෙනිය හැකි වෙන්න ඕනේ. අපි අනිත් අය මේ ලෝකේ වෙන දේවල් දෙවියන් වහන්සේගේ හදවතට අත ගසන්න ඕනේ. අපි මහන්සිලා වැඩ කරන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. අපිව පිරිසිදුව තියාගන්න ඕනේ. අපි සුද්ධවන්තව අපි ජීවිත කිලුට කරගන්න නරකයි මේ දේවල් තුලින්. ඒ වගේම අපේ සාමාන්‍ය මනුස්සයන්ගෙන් බයයි. අපි කියන්න ඕනේ ස්වාමිනී මට බයයි මේ දේ කරන්න. නමුත් ඔබ වහන්සේගේ ශක්තිය තුලින් මගේ බයදී මට උදව් කළ බැනෝ. මගේ ඇදහිල්ල මදිකමේදී මට උදව් කළ බැනෝ. මම ඒ තුලින් ස්වාමිනී වහන්සේගේ සේවය කරන්න කැමතියි ස්වාමිනී. මම යාඥා කරනවා ස්වාමිනී මම ඔයගොල්ලන්ගෙන් අහන්න කැමතියි. කැමතිද ගැඹුරු දේ තුලට යන්න? ගැඹුරු දේ තුලට සත්‍ය සම්පූර්ණ සත්‍ය දැනගන්න. දෙවියන් වහන්සේ අපිට එක බයිබලය දීලා තියෙන්නේ. ඒ බයිබලයේ තුල සම්පූර්ණ සත්‍ය තුලට අපි යන්න. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ තෝරගත්ත මෝසෙස් අවුරුදු 80 දී. දෙවියන් වහන්සේ තෝරගත්ත දාවිත් පොඩි බැටළුව ටිකක් බලාගෙන තාත්තවත් එයාව අවජාතක පුතෙක් හැටියට සැලකුවේ. දාවිත් ආපුවම පුඩක් පවුලකින් ආපු අය. එයාගේ තාත්තා එයාව සැලකුවේ නිකන් මේ ගණන් ගන්න බැරි විදිහට සැලකුවේ. සහෝදරයෝ එයාව සැලකුවේ නෑ. නමුත් දෙවියන් වහන්සේ එයාව උසස් කළා. මුළු ලෝකෙම
ඉතාමත්ම වැදගත් රජු බවට පත් කරන්න. යේසුස් වහන්සේට කියනවා දාවිද්ගේ පුත්‍රය කියලා. උන්වහන්සේ පේතෘස්ව පාවිච්චි කළා. යේසුස් වහන්සේ පව ගවලනක ඉපදුනේ. මම අද කියනවා ඔයගොල්ලන්ට අවංකයෙන්ම මෙම කියන්නේ. ඔයා ඉන්න ස්ථානයේ ඔයා අවංකයෙන්ම දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් වුණොත්, මම දෙවියන් වහන්සේ අවංකයේ ඉදිරියේ යටහත් වුණොත්, දෙවියන් වහන්සේ අපිව පාවිච්චි කරන සීමාව දෙවියන් වහන්සේ නෙමෙයි දාන්නේ, අපි දාන්නේ. අපි දෙවියන් වහන්සේට කියලා කිව්වොත් ස්වාමිනේ මට ලොක්ෙක් වෙන්න නෙමෙයි. අනේ ස්වාමිනේ වහන්සේ දන්නේ නැතුව නරකාදිට එන ගැන අය ගැන මට ලොකු බරක් තියෙනවා ස්වාමිනේ. ඔස්ට්‍රේලියාවේ නරකාදිට අය ගැන මට ලොකු බරක් තියෙනවා. ඔයා ලංකාවේ ජීවත් වෙන්න පුළුවන්. අනේ ස්වාමිනේ ඇමරිකාවේ වහන්සේ දන්නේ නැතුව නරකාදිට එන අය ගැන මට බරක් තියෙනවා ස්වාමිනේ. ඊශ්‍රායල් දේශය ගැන මට බරක් තියෙනවා ස්වාමිනේ. අනේ ස්වාමිනේ වහන්සේ මම සුළු කෙනෙක්. මට ගේන්න පුළුවන් ස්වාමිනේ සුළු දෙයක් පමණයි. අර රොටි පහයි මසුන් දෙනා ගෙනාවා වගේ ස්වාමිනේ මට ගේන්න පුළුවන් සුළු දෙයක් පමණයි. නමුත් මම අද ලෑස්ති ස්වාමිනේ ඒක වහන්සේට පූජා කරන්න. සමහරට මම අනුරාධ වගේ එක්කෙනෙක් කියන්න පුළුවන් ස්වාමිනේ මම තුවාල වෙලා ඉන්නේ. නමුත් ස්වාමීන් වහන්සේට පුළුවන් වෑවත් පාවිච්චි කරන්න. වෑවත් පාවිච්චි කරන්න පුළුවන්. මම විශ්වාස කරනවා මාගේ දෙවියන් වහන්සේ අපිට උදාහරණ බොහොමයක් දීලා තියෙනවා. බයිබලෙ පමණක් නෙවෙයි. බයිබලෙන් පිටස්තරවත් මම යේසුමානේ විලියම් ජේ සීමෝ ගැන කිව්වා. පිටස්තරවත් බොහොම උදාහරණ දීලා තියෙනවා. හැබැයි අපිට එක දෙයක් අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ හදවතට අත ගැසීමයි. මම මෙතන කරන්නේ බයිබලයේ ක්ලාසස් නෙමෙයි. බයිබලය ගැන නෙමෙයි. දෙවියන් වහන්සේගේ හදවතට අපි ඔක්කොමලම එකතු වෙලා අත ගසන්න. අත ගසලා ඉදිරියට යන්න. එතකොට අපි අපේ දිහා බලන්නේ අපි දෙවියන් වහන්සේ දිහා බලන්නේ. අපි ලොකු තනතුරක් බලාගෙන නෙමෙයි. දෙවියන් වහන්සේ අපිට ලොකු තනතුරක් දුන්නොත් ඒක උන්වහන්සේගේ කාර්යය. මම කරන්නේ උන්වහන්සේ මා වෙනුවෙන් සෑම දෙයක්ම විශාල පූජාවක් කළා. මම කරන්නේ ස්වාමිනේ මට ගේන්න පුළුවන් මගේ මේ පොඩි ජීවිතේ ස්වාමිනේ. රෝම 12:1 කියනවා ස්වාමිනේ මගේ ජීවිතේ ස්වාමිනේ as a living ජීවත් වන්නා වූ පූජාවක්. මම මැරලා වහන්සේට පූජා කළ වැඩක් නෑ ස්වාමිනේ. මම ජීවමාන පූජාවක් හැටියට වහන්සේට ගේන එකයි මම කරන්නේ. ඒ පිළිගත වෙනවා ස්වාමිනේ. අරගෙන වහන්සේගේ රාජ්‍ය සඳහා පාවිච්චි කළ වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.